අපිට හතරවෙනි පාඩම අද පටන් ගන්න තියෙන්නේ තාර්කික ద్వාර මේ ලොජික් ගේට් කියන පාඩම. ඇත්තටම මේකත් වැදගත් පාඩමක්. මේ ලොජික් ගේට් වලින් තමයි ලොජික් ගේට්ස් මේ ලොජික් ගේට්ස් වලින් තමයි ඇත්තටම පරිගණකය ඇතුලේ දත්ත සකස් කිරීම සිද්ධ වෙන්නේ. ලොජික් ගේට් වලින් පරිගණකය ඇතුළත පරිගණකය තුල තියෙන දත්ත සකස් කිරීම සිද්ධ වෙනවා ලොජික් ගේට් වලින්. රයිට්. එතකොට ඇත්තටම අපි පරිගණකයේ අපි දත්ත නිරූපණය කරන්න ද්විමේය සංඛ්‍යා පාවිච්චි කරනවානේ. ඒක අපි සාකච්ඡා කරා. පරිගණකයේ දත්ත නිරූපණය කරන්න ද්විමේය සංඛ්‍යා භාවිතා කරනවා. එහෙනම් මේ ද්විමේය සංඛ්‍යා පාවිච්චි කරලා අපිට පරිගණකයේ ඕනම දත්තයක් පරිගණක තුළ තැන්පත් කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ද්විමේය සංඛ්‍යා ක්‍රමවේදය. එහෙනම් පරිගණකයේ තුළ තියෙන දත්ත කියලා කියන්නේ පරිගණකය ඇතුලේ තියෙන දත්ත කියලා කියන්නේ මේ එක බිඳු ගණනාවක්නේ. කම්පියුටරය ඇතුලේ තියෙන දත්ත යනු එක බිඳු ගණනාවකි. පරිගණකය ඇතුලේ තියෙන දත්ත කියලා කියන්නේ එක බිඳු රාශියක්. එකයි බිඳුවයි රාශියක් තමයි පරිගණකය ඇතුලේ දත්ත කියලා කියන්නේ. එහෙනම් ඇත්තටම මේක ඇතුලේ දත්ත සකස් කරනවා කියලා කියන්නේ එකිනෙකට වෙනස් සංකේත දෙකක් යම්කිසි තාර්කික ක්‍රමයක් අනුව වෙනස් කිරීමනේ. ඒ කියන්නේ එක තියෙන එකක් බිඳුව කිරීම හෝ බිඳුව තියෙන එකක් එක කිරීම තමයි මේක ඇතුලේ සිද්ධ වෙන්න ඕනේ. ඉතින් මොනවා හරි තර්ක ක්‍රමයකට අනුව යම් තාර්කික ක්‍රමයකට අනුව එක තියෙන තැනක් බිඳුව කිරීමත් බිඳුව කියන තැනත් එක කිරීමන්නේ දත්ත සකස් කරනවා කියන්නේ. දැන් මේ එකයි බිඳුවයි බිඳුවයි බිඳුව. තිබ්බ කියන්නකො. රයිට්. එකයි බිඳුවයි බිඳුවයි බිඳුව තිබ්බොත් ඊට ලේසියක් ගමු. බිඳුව. බිඳුව කියන දත්තයක් තියෙනවා. බිඳුව කියලා දත්තයක් තියෙනවා. රයිට්. මේක බිඳුව විදිහටම තිබ්බොත් එතන සැකසීමක් වෙලාද? බිඳුව විදිහටම තිබ්බොත් එතන සැකසීමක් වෙලාද? වෙලා නැහැනේ. බිඳුව විදිහට තිබ්බොත් සැකසීමක් සිද්ධ වෙලා නැහැ. රයිට්. එහෙනම් මේ බිඳුව සකසන්න පුළුවන් ආකාර තියෙන්නේ මේ බිඳුව නැත්නම් අපිට බිඳුව විදිහටම තියන්න පුළුවන්. බිඳුව විදිහටම තියන්න පුළුවන්. එහෙම නැත්නම් බිඳුව එක කරන්න පුළුවන්. ওই දෙක විතරනේ. බිඳුව දෙක කරන්න පුළුවන්. පුළුවන්. හැබැයි පරිගණක ඇතුලේ සිද්ධ වෙන්නේ නැහැ. පරිගණක ඇතුලේ බිඳුව දෙක වෙන්නේ නැහැ. පරිගණක ඇතුලේ බිඳුවේ තුන වෙන්නේ නැහැ. මේ පරිගණක ඇතුලේ වෙන්නේ බිඳුව විදිහටම තියෙනවා. එහෙම නැත්නම් බිඳුව එක විදිහට වෙනවා. එහෙනම් බිඳුව කිව්වොත් බිඳුවම තිබ්බොත් උතන සැකසීමක් වෙලා නැහැ. බිඳුව එක කියලා වෙනස් කරොත් එතන සැකසීමක් වෙලා. එක බිඳුව වෙනස් කරොත් සැකසීමක් වෙලා. එක කියලා වෙනස් කරොත් සැකසීමක් වෙලා. එහෙනම් පරිගණකය ඇතුලේ දත්ත සකසනවා කියන්නේ මේ එකයි බිඳුවයි අතර යම්කිසි තර්කයකට අනුව වෙනස් කිරීමක් සිද්ධ වෙන්නේ. දත්ත සැකසීම කියලා කියන්නේ එක බිඳුව වෙනස් කිරීමක්. මම පොඩි ප්‍රසන්ටේෂන් එකක් දාන්න මේක වල එහෙම වැදගත් කියන්නේ ලියන්න දෙයක් නැහැ. මම ලියන දේවල් ටික ටියුට් එකේ පැහැදිලි කරන්න. ඉක්මනට බලමු. අප පරිගණක වල බලා ගන්න පේනව නේද ස්ක්‍රීන් එකේ? අප පරිගණකයට ඇතුළත් කරන දත්ත තොරතුරු සියල්ල දා තැන්පත් වන්නේ එක බිඳුව විදිහට. ඔයා කම්පියුටර් දාන හැම එකක්ම එක බිඳුවට තමයි තැන්පත් වෙන්නේ. එබැවින් පරිගණකය තුළ ඇති දත්ත තොරතුරු යන එක බිඳු ගොඩක්. කම්පියුටර් ඇතුළේ තියෙන එක බිඳු ගොඩක්. ඒ අනුව පරිගණකය තුළ දත්ත සකස් කිරීම කියලා කියන්නේ එක බිඳුව අතර වෙනස් කිරීමකි. එක බිඳුවට එනවා බිඳුව එක බවට පරිවර්තනය වෙන එකක් තමයි මෙසින්. එහෙනම් එකේ ඉලක්කම් බිඳුව බවටත් බිඳුව ඉලක්කම් එක බවටත් පරිවර්තනය කිරීමකි. මෙලෙස එක හා බිඳුව අතර පරිවර්තනය තාර්කික ద్వාර වලින් අපි සාකච්ඡා කරනවා. තාර්කික ద్వාර භාවිතා වන්නේ පරිගණකයේ දත්ත සකස් කරන්න. දත්ත සකස් කරන්න තමයි තාර්කික ద్వාර පාවිච්චි කරන්නේ. මූලික තාර්කික ద్వාර හතරක් තියෙනවා. මූලික තාර්කික ద్వාර තුනක් තියෙනවා. මූලික තාර්කික ద్వාර තුනයි එමගින් සෑදෙන අනිකුත් ద్వාර හතරයි. මූලික තාර්කික ద్వාර තුන තමයි මේ තියෙන්නේ. මූලික තාර්කික ద్వාර තුන තමයි මේ තියෙන්නේ. අපි n කියලා ద్వාරයක් ගැන කතා කරනවා. o කියලා ద్వාරයක් ගැන කතා කරනවා. not කියලා ద్వාරයක් ගැන කතා කරනවා. මූලික ద్వාරය. ඒකෙන් සෑදෙන තවත් ద్వාර තියෙනවා. NAND කියලා ద్వාරයක් තියෙනවා. no කියලා ద్వාරයක් තියෙනවා. XO කියලා ద్వාරයක් තියෙනවා. XNO කියලා ద్వාරයක් තියෙනවා. මේ දෙක අපි මේ සිලබස් එකේ කතා කරන්නේ O level සිලබස් එකේ A level සිලබස් එකට එනවා මේක. O level සිලබස් එකේ මේක ගැන කතා කරන්නේ A level එකේ නම් එනවා. අනිකුත් ద్వාර බලන්න n කියන ద్వාරේ සංකේතය මේ විදිහට අඳිනවා. n කියන ద్వාරේ සංකේතය මේ විදිහට අඳිනවා.
n කියන ద్వාරයේ සංකේතය d අකුර හැදීලා අපි අඳින්නේ. මේකට ආධාර දෙකක් තියෙනවා. ආධාර දෙකක් තියෙනවා. a සහ b කියලා ආධාර දෙකයි. එහෙනම් මේ හරහා යන්න පුළුවන් එක බිඳුවනේ. නේ. මේ තාර්කික ద్వාර හරහා යන්න පුළුවන් එක බිඳුව. මම කියන්නේ තාර්කික ద్వාර පාවිච්චි කරන දත්ත සකස් කරන්න කියලා. එහෙනම් තාර්කික ద్వාර පාවිච්චි කරන දත්ත සකස් කරන්න නම් මේ තාර්කික ద్వාර තුල ගමන් කළ හැකි එක බිඳුව. නේ. එහෙනම් බලන්න හොඳට බලන්න එක බිඳුව. ඒට අපිට යවන්න පුළුවන් මේ තාර්කික ద్వාරයේ හරහා යවන්න පුළුවන් එක බිඳුව එක එක වෙනස් කරලා යවන්න පුළුවන්. එක එක වෙනස් කරලා කියන්නේ එකම ආකාරයට නැතුව වෙනස් ආකාරයකට යවන්න පුළුවන්. ඒ යවන්න පුළුවන් ආකාර ටික අපි වෙනම වගුවක ලියනවා. මෙන්න මේ වගුවට අපි කියනවා මොකක් කියලාද? සත්‍යතාව වගුව කියලා කියනවා. බලන්නකෝ මෙහෙම වෙන්නේ මේ a ටයි b ටයි බිඳුව බිඳුව යවනවා. දැක්කද? a ටයි b ටයි බිඳුව බිඳුව යවන්න පුළුවන්. a කියන දත්තේ වෙනකොට බිඳුව යවනවා, b කියන දත්තේ වෙනකොට බිඳුව යවනවා. එතකොට ඇත්තටම මේ n කියන ద్వාරය මගින් මේකේදී යම්කිසි ක්‍රියාවලියක් සිද්ධ වෙලා එළියට එනවා කවුද? බිඳුවම එළියට එනවා. රයිට්? එතන බිඳුවම එළියට එනවා. එහෙනම් a ටයි b ටයි බිඳුව බිඳුව යවුවොත් මේ සත්‍යතාව වගුවෙන් එළියට එන්නේ බිඳුව. ඊළඟට a ටයි b ටයි බිඳුව එක යවනවා. a ටයි b ටයි බිඳුව එක යවනවා. a ටයි b ටයි බිඳුව එක යවපුවාම මෙතනින් එළියට එන්නේ ඒත් බිඳුව එළියට එන්නේ. ඊළඟට a ටයි b ටයි එක බිඳුව යවනවා. මේ එකිනෙකට වෙනස් කර කර යවනවා. මෙතන කරන්නේ වෙනස් කර යවනවා. මේ රටාවට වඩා වෙනස් මේ රටාව. නේ? ඒ රටාවට වඩා වෙනස් මේ රටාව. ඒ විදිහට එකිනෙකට වෙනස් රටා තමයි මේකෙදි පාවිච්චි කරන්නේ. ඔන්න බිඳුව තමයි එළියට එන්නේ. එහෙනම් මේ දෙන්නට එක එක යවුවොත් a ටයි b ටයි එක එක යවුවොත් ප්‍රතිදානය එතන එන්නේ එකයි ප්‍රතිදානය එකයි. ඔන්න ඔය සිද්ධාන්තය තමයි අපි n ద్వාරය ගැන සාකච්ඡා කරන්නේ. n ద్వාරයේ තුල සිද්ධ වෙන්නේ ඔය සිද්ධාන්තය. රයිට්? බලන්නකො ටියුට් එක ගන්නකො. එහෙනම් මතක තියාගන්න තාර්කික ద్వාර පාවිච්චි කරන්න දත්ත සකස් කරන්න. තාර්කික ద్వාර භාවිතා කරන්නේ දත්ත සකස් කරන්න. රයිට්? තාර්කික ద్వාර. මූලික තාර්කික ద్వාර වලට මේ ටියුට් එක හොයන්න ලියන්න තාර්කික ద్వාර භාවිතා වෙන්නේ මොකටද? පරිගණකය තුළ දත්ත සකස් කිරීමට භාවිතා කරයි. මේවා පරිගණකය තුළ දත්ත සකස් කිරීමට භාවිතා කරයි. මේවා පරිගණකය තුළ දත්ත සකස් කිරීමට භාවිතා කරනවා. මොනවද? තාර්කික ద్వාර. මූලික තාර්කික ద్వාර තුනක් ඇති අතර ඒ නිර්මාණය වෙනත් තාර්කික ద్వාර වර්ග හතරකි. මූලික තාර්කික ద్వාර බලන්න n කියන ద్వාරය අඳින්නේ d අකුර වගේ මේ හරි ලේසි d අකුර වගේ තියෙන ద్వාරය n ద్వාරය. එච්චරයි. මේ n එකේ d අකුර ගැන හිතන්නකෝ. n එකේ d අකුර වගේ අඳින ద్వාරය d අකුර වගේ අඳින ద్వාරය n ద్వාරය. නේ? එහෙනම් n ద్వාරය වාට හඳුනා ගන්න පුළුවන් නම් n ద్వාරය ගැන මතක් කරලා තියන්න පුළුවන් නම් o ద్వාරයේ නිකන් මේක o අකුර කර්ව් එකක් නේ තියෙන්නේ මෙතන. නේ? o එකේ කර්ව් එකක් නේ තියෙන්නේ. එහෙනම් ඒ කර්ව් එකට පිටිපස්සෙනුත් ඒ වගේ කර්ව් එකක් සෙට් වෙනවා. ඒකට කියනවා O ద్వාරය කියලා. n ద్వාරය හඳුනාගත්තා නම් O ద్వාරය වෙන කරගන්න ලේසි. not ద్వාරයේ ත්‍රිකෝණයක් තියෙන්නේ. ත්‍රිකෝණයක් ආකාරයෙන් තියෙන not ద్వාරය. එහෙනම් ওই ద్వාර තුන තමයි මතක තියාගන්න ඕනේ. අනිත් ඒවා හදලා ගන්න පුළුවන්. අනිකුත් ద్వාර. NAND කියලා කියන්නේ මොකක්ද දන්නවද? NAND එකෙන් කියන්නේ not and. NAND කියලා කියන්නේ not and. no කියලා කියන්නේ not o මේ o එකේ නැතාර්ථය o ඉස්සරහට බෝලයක් එනවා and එකේ නැතාර්ථය ඉස්සරහට බෝලයක් එනවා මේ දෙක ගැන වැඩි ඔයාලා හිතන්න යන්න එපා මේක A level වලට තියෙන එකක් ඔන්න and ద్వාරය ගැන පැහැදිලි කරනවා දැන් අපි කිව්වේ and ద్వාරය බූලිය ගුණිතය මේක ගුණ කිරීමක් නේ ඇයි මතකද ප්‍රතිදාන ටික මේ ප්‍රතිදාන ටික මතකද a ට බිඳුවයි b ට බිඳුවයි ගියොත් මේක ඇතුළේ සිද්ධ වෙන්නේ ಗುಣ කිරීම. ඒක තමයි තිතෙන් අපි නිරූපණය කරන්නේ. නේ? a ට බිඳුවයි b ට බිඳුවයි ගියොත් මෙතනින් එළියට එන්නේ a.b නේ. ඒ කියන්නේ බිඳුව ඩොට් කියන්නේ ಗುಣ කිරීම. නේ? එහෙනම් බිඳුව ඩොට් බිඳුව කියලා කියන්නේ කීයද? බිඳුවරක් බිඳුව කියන්නේ බිඳුවයි. බිඳුව ඩොට් බිඳුව වගේ. බිඳුවයි ගුණ කරොත්
බිඳුවයි. මේකට බිඳුවයි එකයි ආවොත් ඒත් ಗುಣ කරද්දී එන්නේ උත්තරේ බිඳුවම නේද? බිඳුවයි එකයි ආවොත් උත්තරේ බිඳුවයි. ඒකත් බිඳුවරක් එක. එකයි බිඳුවයි ගියොත් ඒත් බිඳුවයි එක් වරක් බිඳුව. එක් කරක් එක ගියොත් එකයි. ඔන්න ඇන් ద్వාරය හරියට ಗುಣ කිරීම වගේ ඇන් ద్వාරය හරියට ಗುಣ කිරීම වගේ කියලා හිතා ගන්න. එහෙනම් ඔන්න ඇන් ద్వාරයේ ප්‍රතිදාන ඇන් ద్వාරයට විවිධ ආදාන දෙන්න පුළුවන්. ඇන් ద్వාරයට විවිධ ආදාන දෙන්න පුළුවන්. ඒ ආදානත් එක්ක ප්‍රතිදාන ටික තමයි කරේ. එහෙනම් ඇන් කියලා කියන්නේ ගුණිතය. ඇන් කියන්නේ ගුණිතය. ඩී අකුර වගේ තමයි ගේට් එක අඳින්නේ. ඇන් කියන්නේ ගුණිතය. රයිට්. මෙන්න මේ ඇන් ద్వාරයේ ක්‍රියාකාරීත්වය තවදුරටත් තේරුම් ගන්න A සහ B බල්බ් දෙකක් ස්විච් දෙකක් තියෙන ස්විච් දෙකක් සම්බන්ධ කරපු සර්කිට් එකක් බලමු කියලා කියනවා. මේකෙදි ඇත්තටම ස්විච් දෙකම ඕෆ් අවස්ථාවේදී බල්බේ පත් වෙන්නේ නැහැ. එහෙනම් බල්බ් එකත් ඕෆ්. A ස්විච් එක ඔන් කරා කියලා B ස්විච් එක ඔන් කරා කියලා ඒත් හරියන්නේ නැහැ. A off B on බල්බ් එක පත් වෙන්නේ නැහැ. ඒක අනිත් පැත්ත කරා කියලා A on එකේ තියලා B off කරොත් ඒත් බල්බ් එක පත් වෙන්නේ නැහැ. ස්විච් දෙකම on කරොත් තමයි බල්බ් එක පත් වෙන්නේ. ඔය සංසිද්ධිය තමයි AND ගේට් එක තුල තියෙන්නේ. මේ සිද්ධාන්ත තමයි AND ගේට් එක තුල තියෙන්නේ. රයිට්. මේ සාමාන්‍යයෙන් off කියන්නේ බිඳුවයි කියලා ගන්න. off කියන්නේ බිඳුවයි කියලා ගන්න. on කියලා කියන්නේ එකයි කියලා ගන්න. on කියලා කියන්නේ එකයි කියලා ගන්න. off බිඳුවයි on එකයි. off බිඳුවයි on එකයි. එහෙනම් බල්බ් එක දැල්ලෙන්නේ නැත්නම් බිඳුව බල්බ් එක දැල්ලෙනවා නම් එක. පැහැදිලිනේ? ඔන්න AND ගේට් එක මතක තියාගන්න. AND නම් අඳින්නේ D අකුර වගේ එන්නේ ಗುಣ කරලා උත්තර ටික. අඳින්න D අකුර වගේ AND එක ಗುಣ කරලා උත්තර ටික ගන්න. අඳින්න D අකුර වගේ ಗುಣ කරලා උත්තර ටික ගන්න. මෙයා කියනවානේ ඊට පරිපතේ බල්බේ දැල්වෙන්නේ A හා B ස්විච් දෙකම ඔන් කරොත් විතරයිලු. හරිනේ? A හා B ස්විච් දෙකම ඔන් කරොත් විතරයි මේක ශ්‍රේණිගත ආකාරයෙන් සම්බන්ධ කරලා තියෙන්නේ. හයිලයිට් කරගන්න. AND එකට ශ්‍රේණිගත ආකාරයට සම්බන්ධ වෙන එකක් තමයි AND එකට අඳින්නේ. එහෙනම් ස්විච් දෙකම ඔන් කරොත් විතරයි බල්බ් එක පත්තු වෙන්නේ. අනිත් හැම වෙලාවෙදිම බල්බ් එක ඔෆ්. එහෙනම් AND ගේට් එකේ ආදාන දෙකම එක වුණොත් විතරයි ප්‍රතිදානය එක වෙන්නේ. අනිත් හැම අවස්ථාවකදීම ප්‍රතිදානය බිඳුවයි. ආදාන දෙකම එක වුණොත් ප්‍රතිදානය එකයි. අනිත් අවස්ථාවල ප්‍රතිදානය බිඳුවයි. ඊළඟට O ద్వාරය. එහෙනම් AND එකේ මතක තියාගන්න යුතු කරුණු මොනවද? අඳින්නේ D වගේ. AND එකේ අඳින්නේ D වගේ උත්තර හොයන්නේ ಗುಣ කරලා තමයි උත්තර හොයන්නේ. AND එකේ. ඊළඟට O ద్వාරය. රයිට්. O ద్వාරයේ බලන්න O ద్వාරයේ මේක නිකන් O අකුරේ කර්ව් වෙච්ච හැඩයක් තියෙන. මේකත් සතතාවකුවක් අඳිනවා. මොකද මේකේ ආදාන දෙකක් තියෙනවා. ආදාන දෙකට විවිධ ආදාන දෙන්න පුළුවන්. මේ දෙකටම A ටයි B ටයි බිඳු බිඳු යවනවා. A ටයි B ටයි බිඳු බිඳු යවන්න ප්‍රතිදානය වෙනවා බිඳුව. මේක නිකන් එකතු කිරීම වගේ. අරක ගුණ කිරීම වගේ මේක එකතු කිරීම වගේ. එහෙනම් බිඳුව යවුවොත් ප්‍රතිදානය බිඳුවයි. බිඳුව එක යවලා බලමු. වෙනස්නේ එකිනෙකට වෙනස් ආදානනේ. ආයේ බිඳුව යවුවොත් වැඩක් නැහැ නේ මේකට. එහෙනම් බිඳුව එක යවලා බලනවා. ඒ දෙක එකතු වෙච්චාම බිඳුවයි එකයි එකතු වෙච්චාම උත්තරේ එකයි. බිඳුවයි එකයි එකතු වෙච්චාම උත්තරේ එකයි. ඊළඟට එකයි බිඳුව යවලා බලනවා. තවත් වෙනස් කරලා බලනවා. එකයි බිඳුව එකතු වෙච්චාම ඒත් එකයි. සම්පූර්ණ එකතු කිරීම යන්නේ මෙතන නේ. හැබැයි මෙතනදී ප්‍රශ්නයක් එනවා. එකයි ගියොත් අපිට එන්න ඕනේ දෙකයි. එකයි ගියොත් එන්න ඕනේ දෙකයි. හැබැයි දෙක එන්නේ නැහැ මෙතනදී. මොකද දෙක කියන්නේ ද්විමීය සංඛ්‍යාවක් නෙවෙයිනේ. දෙක පරිගණක ඇතුළේ නිරූපණය කරන්නත් බෑ. ඒ හින්දා ඒකේ බිඳුවක් අයින් කරලා එකක් දානවා. පැහැදිලිද? බලන්නකෝ. බිඳුවයි යවුවොත් බිඳුවයි. බිඳුවයි එකයි යවුවොත් ඒ දෙන්න එකතු කරපුවාම බිඳුවයි. නේ? සරි එකයි බිඳුව යවුවොත් ඒ දෙන්න එකතු කරපුවාම ඒත් එකයි. එකයි යවුවොත් උත්තරේ දෙකයි එන්න ඕනේ. හැබැයි දෙක ලියන්නේ ද්විමීය සංඛ්‍යාවක් විදිහට ගන්න නෑ අපි.
හින්දා දෙක කියන එකට අපි දානවා එක කියන එක. මොකද දෙක පරිවර්තනය කරන්න ඕනේ 1.0 කියලා එනවා. පරිවර්තනය කරාට පස්සේ ඒ කියන්නේ මෙහෙමනේ. දෙක කියන එක අපි සාමාන්‍යයෙන් දෙක කියන එක ද්විමය කරන්නකො බලන්න. දෙක කියන එක ද්විමය කරොත් කිය දෙන්නේ දෙකට දෙක ඒවා එකයි ඉතිරි බිඳුවයිනේ. එහෙනම් දෙක කියලා හැබැයි 1 1 2යි දෙක කියන්නේ 1 බිඳුවයි. 1 බිඳුවෙන් අපි බිඳුව දාන්න එකේ ඉලක්කම විතරයි දාන්න. රයිට්? ඒක නිකන් මතක තියාගන්න. ඒතකොට O ගේට් එක නම් එකතු කිරීම කියලා මතක තියාගන්න. එකතු කිරීමේදී දෙක ලියන්න බෑනේ අපිට. නේ ඒ හින්දා එක ලියන්න. හරිද? ඒ ඇවිල්ලා O ద్వාරය. ඊළඟට නොට් එකක් බලලා ඉන්නකො. නොට් එක කියලා කියන්නේ මොකද්ද? ප්‍රතිවිරුද්ධ. නේ. එයා ඔව් කියනවා අපි නෑ කියනවා. එයා ඔව් කියනවා අපි නෑ කියනවා. එයා පුළුවන් කියනවා අපි බෑ කියනවා. නැතාර්ථය කියන්නේ ඒකනේ. යම් කිසි දෙයක නැතාර්ථය. ඒකේ නැතාර්ථය. මම දිනනවා කියනවා අනිත් කට්ටිය කියනවා බෑ දිනන්න බෑ කියලා. නේ අපි ගොඩක් සමාජයේ ඉන්නේ පස්සට අදින කට්ටිය. නේ සපෝට් එකක් දෙන්න කිව්වහම එහෙම නෑ ඕක කරන්න බෑ. නේ ඕම හරියන්නේ නෑ. එකෙන් ඒක යන්න පුළුවන් පැත්තට වඩා යන්න බැරි පැත්ත තමයි කතා කරන්නේ. නෙගටිව් සයිඩ් එක තමයි කතා කරන්නේ. එහෙනම් මේකෙදිත් කියන්න තියෙන්නේ නැතාර්ථය. නෙගටිව් සයිඩ් එක තමයි කියන්නේ මෙතන. මේ ඔන්න නොට් ద్వාරය. මේකෙදි ආදාන එකයි ගන්න. මේකෙදි එක ආදානය අරන් තියෙන්නේ. රයිට්? එක ආදානය. එහෙනම් එක ආදානයක් නම් අපිට සත්‍යතාව වගුව අඳිද්දී පීලි දෙකක් කියන්නේ මේවා දෙකක් ඕනේ නැහැ. රයිට්? ඒ කියන්නේ තීරු දෙකක් ඕනේ නැහැ. ඒ විතරක් දැම්මම හරි. ඒට ගන්න පුළුවන් බිඳුව. එහෙනම් මං ගන්න නැතාර්ථිනේ මේ කියන්නේ ඒ කියනවා බිඳුව කියලා. ඒ කියනවා බිඳුව කියලා. මෙයා කියනවා නෑ එකයි කියලා. ඒ බිඳුව කියවහම නැතාර්ථය එකයි කියනවා. ඒ එකයි කියවහම නැතාර්ථය බිඳුවයි කියනවා. ප්‍රතිවිරුද්ධ අදහසක් තියෙනවා. ඉතින් මේක සංකේතවත් කරනවා ඩෑෂ් සහ බාවලි. නොට් ගේට් එකේ ඔන්න A කියන එක නම් මේක ගැන හිතන්න එපා. A කියන එක නා බිඳුව කියනවා. මේ නොට් ගේට් එකෙන් එක ප්‍රතිවිරුද්ධ කරලා එළියට දානවා. ඒ බිඳුවයි කියවහම එළියට යන්නේ එකයි කියලා. ඒ එකයි කියවහම එළියට යන්නේ බිඳුවයි කියලා. ඒ එකයි කියවහම එළියට යන්නේ බිඳුවයි කියලා. ප්‍රතිවිරුද්ධ අදහසක් දෙන්නේ. පැහැදිලිද? තේරුණාද ඒක? right. අපි ටියුට් එකේ බලමු. බූලිය ආකලනය මේ මෙන්න තියෙනවා. n කියලා කියන්නේ ගුණිතය, o කියලා කියන්නේ එකතුව. මේක බූලිය එකතුව. මේක ඇත්තටම සිද්ධ වෙන එකතු කිරීම. right? අපිට අතර අන්තිමේදී දෙකේ ඉලක්කම ලියන්න බැරි නිසා එක ලියනවා මිසක්කා නැත්තම් උතන සිද්ධ වෙන්නේ එකතු කිරීම. භෞතිකව නිරූපණය කිරීමට O ద్వාරය භාවිත කරයි. එහෙනම් මෙන්න O ద్వාරයේ හැඩය O අකුරේ පොඩි කර්ව් වෙච්ච ගතියක් තියෙනවා. මේකෙදි ඇත්තටම ඒක එකතු කිරීම දාන්නේ මේකේ ප්‍රතිදානයේ ඉන්නේ එකතු කිරීම. එහෙනම් අපිට අදාළ වෙන්නේ ద్వාරය මොකක්ද කියලා. ඒ කියන්නේ ద్వාරය කියන්නේ ద్వාරයේ හැඩය අදාළ වෙන්නේ මෙතන එකතු කිරීම තියෙනවා නම් මේකේ සත්‍යතාව වගුවක් නම් බිඳුවයි ආවොත් එකතු කරලා බිඳුවයි 1යි ආවොත් එකතු කරපුවාම 1යි බිඳුවයි ආවොත් එකතු කරපුවාම 1යි ආවොත් එකතු කරාම දෙක හිම ලියන්න එපා. මොකද දෙක කියන එක අපිට පරිගණක ඇතුලේ මාරු කරන්න බෑනේ, හෝමාරු කරන්න බෑනේ. මොකද මේ තාර්කික ద్వාර භාවිතා කරන්නේ පරිගණකය තුල දත්ත සකස් කිරීමට. එහෙනම් 1 ගත්තොත් මෙතන එකම තමයි ලියන්නේ. right? O ద్వාරයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නට තමයි A සහ B සුවිච දෙකක් අන්න සමාන්තරගතව ශ්‍රේණිගතව නේ සමාන්තරගතව සම්බන්ධ කරනවා. එතකොට වෙන સિદ્ધාන්තය බලන්නකො මොකක්ද කියන්නේ ඔයාලට තේරෙනවා ඒක. අපි ස්විච් දෙකම ඕෆ් කරලා වෙලා තියෙන ලාට මේ ධන පැත්තේ ඉඳන් ඍණ පැත්තට කරන්ට් එක ගමන් කරන්න ඕනේ. මේ බල්බ් එක පත්තු වෙන්න නම්. ඉතින් කරන්ට් එක මෙහෙම යනවා. මෙතනින් යන්න බලනවා බෑ. පහලින් යන්න බලනවා බෑ. එහෙනම් මේක හරහා පරිපථය සංවෘත වෙන්නේ නැහැ. එහෙනම් බල්බ් එක දැල්ලෙන්නේ නැහැ. අපි ඕෆ් කියන්නේ බිඳුවයි, ඕෆ් කියන්නේ බිඳුවයි, බල්බ් එකත් ඕෆ් කියන්නේ බිඳුවයි කියලා අපි තීරණය කරනවා. ඊළඟට A ඕෆ් කරලා B ඔන් කරනවා.
A off එකේදී B on කරනවා. එතකොට මෙයා කරන්ට් එක මේක හරහා යන්න try කරන්න පුළුවන් මෙයාට. අන්න බල්බ් එක හරහා කරන්ට් එක ගිහිලා පරිපථය සම්පූර්ණ වෙනවා. එහෙනම් A බිඳුවේ B on කරලා තියෙද්දි B on නම් 1යි බල්බ් එක on වෙනවා. ඊළඟට මේක අනිත් පැත්ත A on කරනවා. A on කරපුවාම A හරහා කරන්ට් එක යනවා. බල්බ් එක හරහා කරන්ට් එක යනවා. ඒ වෙලාවටත් බල්බ් එක on වෙනවා. එහෙනම් අන්තිම අවස්ථාව ස්විච් දෙකම on කරනවා. එතකොට කරන්ට් එක වැඩි යනවද? එහෙම ඉන්නේ නැහැ. ස්විච් දෙකම on වෙලා කරන්ට් එක වැඩියෙන් ගිහලා බල්බ් එක පිච්චෙනවා. අපි කියන්නේ නැතාර්ථනේ පොසිටිව් නේ නෙගටිව් හිතන්නේ. නේ. ඒක ළමයිට හිතනවා දැන් මේ B දෙකම on කරපුවාම මෙතන ඩබල් කරන්ට් එකක් එනවා. නේ. ඩබල් ඇවිල්ලා මෙතනින් වැඩිපුර කරන්ට් එකක් ඇවිල්ලා මේ බල්බ් එක පිච්චිලා යනවා. නෑ වැඩිපුර ඉන්නේ නැහැ මොකද මේකම තමයි බෙදිලා යන්නේ නේ. මේ පැත්තෙන් එන එක තමයි දෙකට බෙදිලා යන්නේ. නේ. එතකොට මේ සමහර ළමයිට විභාගෙට ඔයගේ ප්‍රශ්නයක් දුන්නාම ඒව තමයි මතක් වෙන්නේ. නේ මෙතනින් කරන්ට් එක වැඩිපුර ගිහිල්ලා මෙහෙම දෙකට බෙදිලා ආයේ මෙතන දෙද්දි කරන්ට් එක වැඩි වෙලා එකතු වෙලා මේ බල්බ් එක පිච්චුනොත් ඊපස්සේ බල්බ් එක පිච්චිලා ඒතර බල්බ් එකක් ගන්න සල්ලි කොහෙන්ද අපරාධ බල්බ් එක නේ ඔය වගේ දේවල් මතක් වෙනවා. පාඩම් කළා ගියේ නැති කට්ටියට. පාඩම් කරලා ගිහපු කට්ටියට ඔය මතක් වෙන්නේ නැහැ. ඒ කට්ටියට ටක් ගාලා දැක්ක ගමන් මේ තියෙන ඕද්වාරයේ ටක් ගාලා උත්තර ටික දාන්න යන්න පුළුවන්. right ඊළඟට එහෙනම් මේ බලන්නකො මේකේ බල්බය දැල්වෙන්නේ A හෝ B ස්විච් දෙකම on කළ විට පමණි. A හෝ B. එතකොට මේකේ අපිට කියන්න පුළුවන් එහෙනම් ඕද්වාරයේ ප්‍රතිදාන එක වන්නේ ආදාන එකක්වත් අඩුම තරම එකක්වත් දෙකම තිබ්බා කියලා ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ අඩුම තරමේ අපි කාර එන්නේ ගොත් එවනේ සුනිල්වත් ආවනම් අඩුම තරමේ සුනිල්වත් ආවනම් එහෙනම් සුනිල්වත් ආවනම් ඇති හැබැයි සුනිලුයි නිමලුයි දෙන්නම ආව කියලා ප්‍රශ්නකුත් නැහැ. එහෙනම් ඕද්වාරය කියන්නේ ආදාන එකක්වත් ඔන් උනොත් එක උනොත් ප්‍රතිදානය එකයි. ඇන්ඩ් එකේදී එහෙම නැහැ. නේ ඇන්ඩ් එකේදී මොකද්ද කියන්නේ? ඇන්ඩ් එක ගුණිතයනේ. ඇන්ඩ් එකේදී ප්‍රතිදානය එක වීමට ඇන්ඩ් එකේදී ප්‍රතිදානය එක වීමට ආදාන සියල්ලම එක වෙන්න ඕනේ. ඇන්ඩ් එකේ ප්‍රතිදානය එක වෙන්න ආදාන සියල්ලම එක වෙන්න ඕනේ. හැබැයි O එකේ O කියන ద్వාරයේ ප්‍රතිදානය එක වීමට O කියන ద్వාරයේ ප්‍රතිදානය එක වීමට අඩුම තරමේ ආදාන එකක්වත් එක විය යුතුයි. O ద్వාරයේ ප්‍රතිදානය එක වීමට ආදාන එකක්වත් එක වුණා නම් ඇති. අඩුම තරමේ එකක්වත්. not ద్వාරය ගැන කිව්වා. මෙතන පොඩ්ඩක් හදාගන්න. මෙතන A.B නෙවෙයි. මෙතන තියෙන්නේ A bar. මෙතන තියෙන්නේ A bar. මෙතන තියෙන්නේ A bar. right. එහෙනම් මේ පරිපථයෙන් අපි කියව ප්‍රතිවිරුද්ධ දේ දෙන්නේ A බිඳුව වුණොත් ප්‍රතිදානය 1යි. A බිඳුව වුණොත් ප්‍රතිදානය 1යි. A 1 වුණොත් ප්‍රතිදානය 0යි. මේකට පරිපථයක් අඳින්න ගියොත් පොඩ්ඩක් කල්පනා කරලා බලලා අඳින්න වෙනවා. right. මේකට අපි දානවා පොඩි ප්‍රතිරෝධකයක්. එහෙනම් බලන්නකො නැතාර්ථය කියපු ගමන් ප්‍රතිරෝධයක් එන්න ඕනේ. ප්‍රතිරෝධකයක් එන්න ඕනේ. නැතාර්ථය කියපු ගමන් ප්‍රතිදානය ප්‍රතිරෝධයක් එන්න ඕනේ. නැතාර්ථය ප්‍රතිරෝධයක් එන්න ඕනේ. right. ප්‍රතිරෝධකයක් එන්න ඕනේ. දැන් ප්‍රතිරෝධකයක් තියෙන වෙලාවට මේ ධන පැත්තේ ඉඳන් ඍණ පැත්තට කරන්ට් එක ගමන් කරනවා. ධන පැත්තේ ඉඳන් ඍණ පැත්තට කරන්ට් එක ගමන් කරනවා. ඔන්නෝම යන්න try කරනවා. මේ පැත්තේ යන්න බෑ. යන්න බැරි නිසා මෙයා මේ ප්‍රතිරෝධකේ හරහා කරන්ට් එක යනවා. කරන්ට් එක යම්කිසි ප්‍රමාණයකින් අඩු වෙනවා. යම්කිසි ප්‍රමාණයකින් අඩු වෙනවා කරන්ට් එක. අඩු වෙලා මේ බල්බ් එක දැල් වෙනවා. නේ? එහෙනම් මේකේ A කියන ස්විච් එක වගුවක් ඇඳගන්න. ඒ ස්විච් එක ඔන් වුණොත් ඒ ස්විච් එක ඕෆ් වෙලා තියාට නේ ඒ ස්විච් එක ඕෆ් වෙලා තියෙන වෙලාවට බල්බ් එක දැල් වෙනවා. ඒ ස්විච් එක ඕෆ් නම් බල්බ් එක දැල් වෙනවා. ඒ ස්විච් එක ඕෆ් නම් බල්බ් එක දැල් වෙනවා. අපි ඒ ස්විච් එක ඔන් කරලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් ඒ ස්විච් එක ඔන් කරනවා. ඒ ස්විච් එක ඔන් කරපුවාම මේ කරා කරන්ට් එක ගිහිල්ලා මේකේ ඍණාග්‍රයට සම්බන්ධ වෙනවා.
කරන්ට් එක මේකට ගිහලා ඍණාග්‍රයට සම්බන්ධ වෙනවා. එතකොට මේ පැත්තේ යන්න උත්සාහ කරත් මේකෙන් කරන්ට් එක චුට්ටක් ගියත් මේ ප්‍රතිරෝධය කරා කරන්ට් එක අඩු වීම තුළ මේ බල්බ් එකට මෙතනින් කරන්ට් එකක් යන්නේ. මේ වෝල්ටීජතාවය ගොඩක් වැඩි න යනවා. ප්‍රතිරෝධකයේ තියෙන ප්‍රබලතාවයකට බලපානවා. අඩු ප්‍රතිරෝධයක් ගන්න මේ කරාත් කරන්ට් එක යනවා. ප්‍රතිරෝධය ගොඩක් අඩුයි නම් කරන්ට් එක කරාත් යනවා. හැබැයි ප්‍රතිරෝධකය ගොඩක් වැඩි නම් ඒක කරා යන්න. ඒක ඔයාලට එහෙම අවශ්‍ය නැහැ. ප්‍රතිරෝධකයක් තිබ්බනම් ඇති. ඒතර බල්බ් එක ඕෆ් වෙලා යනවා. එහෙනම් ස්විච් එක ඔන් කරපුවාම බල්බ් එක ඕෆ් වෙනවා. එහෙනම් නැතාර්ථය කියන සංකල්පයට මෙන්න මේ විදිහට බල්බ් එක ගාවට ප්‍රතිරෝධකයක් දාලා බල්බ් එක ගාවට ප්‍රතිරෝධකයක් දාලා වෙනම පැත්තකින් පාරක් හැදුවා නම් හරි. ඒතකොට නොට් කියන සංකල්පය නෝ. ප්‍රතිරෝධකයක් තියෙනවා. එතකොට මේ ප්‍රතිරෝධකයේ හින්දා කරන්ට් එක අඩු වෙනවනේ ප්‍රතිරෝධකයේ නිසා. එතකොට මම කිව්වේ ස්විච් එක තියෙනවා A කියලා. බල්බ් එක මේ පැත්තේ තියෙනවා. රයිට්. දැන් ස්විච් එක ඕෆ් කරනලා ඉතින් බල්බ් එක ඇත්තටම ධන පැත්තේ ඉඳන් ඍණ පැත්තට කරන්ට් එක යන්නේ. ධන පැත්තේ ඉඳන් ඍණ පැත්තට කරන්ට් එක යනවා. ඔහොම යනවා. දැන් මෙතන ස්විච් එක ඕෆ් නේ. ඉතින් කරන්ට් දෙයක් නැහැ. සම්පූර්ණ කරන්ට් එක මේ ප්‍රතිරෝධය කරා ගිහිල්ලා මේ බල්බ් කරා යනවා කරන්ට් එක. බල්බ් එකපත් වෙනවා. හැබැයි සාමාන්‍යයෙන් අපි හිතපු තරම් අර කලින් වගේ ප්‍රතිරෝධකයක් නැති වෙලාවටපත් වෙන එළියෙන්නේ නැහැ බල්බ් එකෙන්. එළිය අඩු වෙනවා. විදුලිය අඩු වෙන්නේ යන්නේ. විදුලිය ගමන් කරන්නේ අඩු වෙන්නේ. එහෙනම් ඒ ස්විච් එක ඕෆ් වෙලාවට හැබැයි මේ ස්විච් එක ඕෆ් ඒ ස්විච් එක ඕෆ් කරනකොට බල්බ් එකපත් වෙලා. අපි ඒ ස්විච් එක ඔන් කරලා බලමු. ඒ ස්විච් එක ඔන් කරලා බලමු. එතකොට ඒ ස්විච් එක ඔන් කරපු ගමන් මෙයා බලනවා මෙතන ප්‍රතිරෝධයක් තියෙනවා. ප්‍රතිරෝධයකටත් යනවා කරන්ට් එක. හැබැයි මෙතනින් එයාට ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න ධන පැත්තේ ඉඳන් ඍණ පැත්තට ඉලෙක්ට්‍රෝන ටික ගමන් කරන්න පුළුවන්. ධන පැත්තේ ඉඳන් ඍණ පැත්තට ඉලෙක්ට්‍රෝන ටික ගමන් කිරීමේ හැකියාව තියෙන නිසා මෙයා මෙතන යන්න උත්සාහ කරන්නේ. ගියත් පොඩි ප්‍රමාණයක් ගිහිල්ලා මැදින් අතරලා යනවා. විනාශ වෙලා යනවා. විදුලිය අඩු වෙලා යනවා. ඒතකොට ඒ ස්විච් එක ඔන් වෙන වෙලාවට ඒ ස්විච් එක ඔන් වෙන වෙලාවට මේ බල්බ් එක හරහා යන කරන්ට් එක නැති වෙලා පරිපථය මේ කරා සම්පූර්ණ වෙනවා. පරිපථය මේ කරා සම්පූර්ණ වෙනවා. ධන පැත්තේ ඉඳන් ඍණ පැත්තට ඉලෙක්ට්‍රෝන ටික ගියා නම් ඇති යාට මේ බල්බ් එක කරා යන්න ඕනේ නේ. බල්බ් කරා යන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් බල්බ් එක ඒ වෙලාවට ඕෆ් වෙනවා. ඉතින් ওই සිද්ධාන්ත තමයි තියෙන්නේ. ওই සිද්ධාන්ත තමයි තියෙන්නේ. පැහැදිලිද? ඔන්න මූලික ద్వාර තුන. මූලික ద్వාර තුන මොනවද? ඇන් ద్వාරයේ සියල්ල එක වුණොත් එක වෙනවා ප්‍රතිදානෙ. ඕ ద్వාරයේ එකක්වත් එක වුණොත් එක වෙනවා ප්‍රතිදානෙ. ඇන් ద్వාරයේ සියල්ලම එක වුණොත් එක වෙනවා. ඕ ద్వාරයේ එකක්වත් එක වුණොත් එක වෙනවා. නොට් ద్వාරය තනි කර ප්‍රතිවිරුද්ධව යන්නේ. නොට් ద్వාරය ප්‍රතිවිරුද්ධව යන්නේ. එක නම් බිඳුවයි බිඳුව නම් එකයි. එක නම් බිඳුවයි බිඳුව නම් එකයි. නේ හා නම් බෑ බෑ නම් හා. එහෙම කියන්නේ නේ. ඔයා හා නම් මට බෑ කියලා කියනවා. දැන් හා නම් බෑ බෑ නම් හා. ප්‍රතිවිරුද්ධ. නැන් ద్వාරය හතරවෙනි ద్వාරය නැන් ద్వාරය. මේවා මූලික ద్వාර භාවිතයෙන් හැදෙන්නේ. ඒතකොට අපි මතක තියාගන්න ඕනේ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ద్వාර තමයි විශේෂයෙන් මතක තබා ගත යුතු ద్వාර තුන තමයි මේ තුන. කවුද? D අකුර වගේ තියෙන ద్వාරය ඇන් ద్వාරය. D අකුර වගේ ලියන්න එක්කන ඇන් නම් මූලික ద్వාර තුන විතරක් ඔළුවේ තියාගන්න. මේ ඔක්කොම හිතට ගන්න යන්න එපා. මූලික ద్వාර තුන මතක තියාගන්න. D අකුර වගේ ලියන ద్వාරය ඇන් ద్వාරය. ඇන් එකේ නේ D අකුර එන්නේ. එහෙනම් මේකේ ඇන් එකේ අර හරි කෙලින් තියෙන ඉරට පොඩි ඇදයක් දැම්මොත් ඒකට කියනවා එහෙමත් අඳිනවා. සාමාන්‍ය අඳිනවනේ මෙහෙම ඈ. මේකට කියනවා O ద్వාරය. මේකට ඇන් කියන්නේ හරිද? ඇන් කියන්නේ D අකුර වගේ තියෙන. D අකුර නම් ඇන් එහෙනම් අනිත් එක නම් O එච්චරයිනේ. ආයෙ තියෙන්නේ මේකනේ ත්‍රිකෝණයනේ. ත්‍රිකෝණي කියන්නේ not. ත්‍රිකෝණي කියන්නේ not. ඕක තමයි මූලික ద్వාර තුන. හරිද? නැන් කියලා ద్వාරයක් තියෙනවා අනිකුත් ద్వාරවල. නැන් කියන එකේ මම මෙතන ලියලා තියෙනවා මේ නැන් කියන එක හැදෙන්නේ not and එකලින්. not and. and එකේ නැතාර්ථය. දැන් and කියන ගේට් එක දන්නවනේ D අකුර වගේ කියලා. මෙන්න and එක ඇඳා. මෙන්න and කියන ద్వාරය ඇඳා. මෙතන දන්න නෙමෙයි මෙතන තේන්න ඕනේ ඈ. A තිත B. and එකේ ප්‍රතිදානය තමයි A තිත B. and එකේ ප්‍රතිදානය A තිත B. and සහ not ద్వාරය ශ්‍රේණිගතව සම්බන්ධ කිරීම මගින් ලැබෙන ප්‍රතිඵලයයි and කියන ద్వාරයයි not කියන ద్వාරයයි ශ්‍රේණිගතව සම්බන්ධ කිරීමේ
n එකයි not එකයි ශ්‍රේණිගතව සම්බන්ධ කිරීමේ ලැබෙන ద్వාරය අපි කියනවා ලැබෙන ద్వාරය n එකයි not එකයි ශ්‍රේණිගතව සම්බන්ධ කිරීමේ ලැබෙන ద్వාරය NAND ద్వාරය. ඇයි මේකට NAND කියන්නේ? not and. ඒකයි ඔයා මතක තියාගන්න ඕනේ NAND එක හැදෙන්නේ not එකයි and එකයි කියලා ලිව්වනම් ඔයාලට සංකේත දෙක මතකයි. not එකයි and එකයි. not එකයි and එකයි නම් not එක මුලින් දාන්න බෑනේ අපිට. and එක දාලා and එකෙන් not එක දාන්න. ඉතින් මේක කෙටි කරලා අදින්න පුළුවන් ඉස්සරහට බෝලේ දාලා. and එක ඉස්සරහට and කියන ద్వාරය ඉස්සරහට බෝලේ දැම්මොත් එතන not කියන එක අර්ථවත් වෙනවා. පැහැදිලිද? and එක ඉස්සරහින් බෝලේ දැම්මොත් එතනදී කියන අපි not කියලා. එහෙනම් මේක අපි අදහස් කරන්නේ A NAND B මෙතන උඩින් බා එකක් එනවා මේ and එකෙන් A තිත B මේක not එක කරා ගියපුවාම උඩින් සම්පූර්ණයෙන් නැතාර්ථයක් එනවා. කලින් එකෙත් අපි දැම්මනේ නැතාර්ථය. මෙතන ලිව්වනේ මේ A dash කියන එක. A බා කියලා ලියන්නත් පුළුවන් මේක A dash කියලා ලියන්නත් පුළුවන් ඈ. A dash කියලා ලියනවා. A බා කියලා ලියන්න පුළුවන් A dash කියලා ලියන්න පුළුවන්. එහෙනම් NAND ద్వාරය A NAND B A NAND B තිතක් ආවා බා එකක් ආවා. තිතෙන් ಗುಣ වෙනවා. තිත කියන්නේ ಗುಣ කිරීම උඩින් බා එකක් තියෙනවා කියන්නේ නැතාර්ථය. ಗುಣ කරලා නැති කරන්න ඕනේ. ಗುಣ කරලා ප්‍රතිවිරුද්ධත්වය ගන්න ඕනේ. ಗುಣ කරලා ප්‍රතිවිරුද්ධත්වය ගන්න ඕනේ. එහෙනම් මෙන්න සත්‍යතාවගුව A ට බිඳුවයි B ට බිඳුවයි කියම අපි දන්නවා දැන් n කියන්නේ ಗುಣ කිරීම. බිඳුවරක් බිඳුව බිඳුවයි. ඔන්න n එක බිඳුව නම් නැතාර්ථය එක එනවා. A ට බිඳුවයි B ට එක නම් A ට බිඳුවයි B ට එක නම් බිඳුවරක් එක ඒත් බිඳුවයි n එක බිඳුවයි නැතාර්ථයේ හින්දා එකයි. A එකයි B බිඳුවයි ගුණ කරොත් බිඳුවයි නැතාර්ථය එකයි. එක එක ආවොත් ගුණ කරොත් එකයි නැතාර්ථය බිඳුවයි. අපි කියන්නේ AND ගේට් එකේදී ප්‍රතිදානය එක වෙන්න නම් AND එකේ ප්‍රතිදානය එක වීමට නම් නේ AND එකේ ප්‍රතිදානය එක වීමට නම් ආදාන සියල්ල එක විය යුතුයි. AND එකේ ප්‍රතිදානය එක වීමට නම් ආදාන සියල්ල එක වෙන්න ඕනේ. එහෙනම් ආදාන සියල්ල එක වුණොත් තමයි ප්‍රතිදානය එක වෙන්නේ. ඒ වගේම ඒකේ නැතාර්ථය බිඳුවයි. එහෙනම් අපි නැතාර්ථ ටික තමයි මෙතනදී ගන්න. ඔය තමයි AND ගේට් එක A.B bar right A.B bar NAND ගේට් එක. එහෙනම් දැන් අපි මුලින් කතා කරේ මොනවද? නැවත නැවත මතක් කරගෙන යන්න මේක. AND එක නම් ಗುಣ කිරීම A තිත B. O එක නම් එකතු කිරීම O ආකලනය A ධන B. නැතාර්ථය නම් A bar නැතාර්ථය නම් A bar. එහෙනම් අපිට අනිකුත් ద్వාරවල එනවා NAND එක not and A තිත B not. එහෙනම් ඊළඟ ගේට් එක අපි A ධන B bar no කියන ගේට් එක A ධන B bar ඉන්න ඕනේ. ඒ දෙක ඉතින් අපි කතා කරන්නේ ඕනේ වලදී. අපි පරිපත්‍ය ගැන පස්සේ කතා කරමු. O ద్వාරයට no ద్వාරයට එන්නකො. no ద్వාරය. මේකත් එහෙමයි. O සහ not ద్వාර දෙක ශ්‍රේණිගතව සම්බන්ධ කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය no වේ. no කියලා කියනවා. මෙන්න කර්ව් එකක් වගේ අඳින ద్వාරය O ద్వාරය. එකකින් එකතු කිරීම එනවා. ඒකයි not එකයි ශ්‍රේණිගතව සම්බන්ධ වුණාම මෙතනින් එන ප්‍රතිදානය A+B bar. මේකත් කෙටි කරලා අඳින්න පුළුවන්. O එකට බෝලයක් දැම්මොත් A+B bar. O එකෙන් එනවා A+B, O එකෙන් එනවා A+B, නැතාර්ථයෙන් එනවා bar. O එකෙන් එනවා A+B, නැතාර්ථයෙන් එනවා bar. මෙතන පොඩි සිද්ධාන්තයක් දාලා දෙනවා. ඒක මම පස්සේ පැහැදිලි කරන්නම්. දැන් මේ ටියුට් එකේ පස්සේ තියාගන්න. A no B. මෙන්න මේක සමාන වෙන්නේ මොකේද කියන එක ඒක දැම්ම පැහැදිලි කරන්න යම. මේක නිකන් කොටු කරලා තියාගන්න. ඒක විශේෂ කරුණක්. මෙතනක් තියෙන එකනේ. මෙතනක් තියෙන ඒ කාරණා. A and B කියන එක මෙන්න මේ සිද්ධාන්තය. ඒක මම වෙනම කියලා දෙන්න. දැම්ම කියලා දෙන්න. පොඩ්ඩක් තියරි ටික ඉවර කරලා. පැහැදිලිද? ඔන්න අපි කියන්නේ O ගේට් එක. මතකද O ගේට් එකේ ආදාන එකක්වත් O ගේට් එකේ එකක්වත් ආදාන එකක්වත් එහෙනම් මේ බිඳුව එකක්වත් නැහැ එක එකක්වත් එක නැහැ එහෙනම් බිඳුවයි
ඒකේ නැතාර්ථය එකයි. A no B කියලා කියන්නේ A plus B වල නැතාර්ථය. බිඳුවයි බිඳුව අන්න එකක්වත් එක තියෙනවනේ. ආදානවල එකක්වත් එක තියෙනවා. එහෙනම් ප්‍රතිදානය එකයි. එකක්වත් එක තියෙනවා ප්‍රතිදානය එකයි. එකක්වත් එක තියෙනවා ප්‍රතිදානය එකයි. එහෙනම් ඒකේ නැතාර්ථය බිඳුවයි. මේකේ නැතාර්ථය බිඳුවයි. මේකේ නැතාර්ථය බිඳුවයි. නැතාර්ථ ටිකත් බිඳුව වෙනවා. රයිට්. ඒකේ ඔන්න ගේට් ටික. දැන් මතකද ගේට් ටික ආදාන සියල්ලම එක වෙන්න ඕනික ගුණිතයනේ. ගුණිතය පාවිච්චි කරන්නේ ගුණිතය පාවිච්චි කරනවා n ద్వාරයේ n නම් ආදාන සියල්ල එක විය යුතුයි. එක වෙන්න නම් සියල්ල එක වෙන්න ඕනේ. සියල්ල එක වෙන්න ඕනේ d අකුර වගේ තමයි ගේට් එක තියෙන්නේ. සියල්ල එක වෙනවා නම් ප්‍රතිදානය එක වෙන්නේ. ගුණිතය. ආකලනයට කතා කරනවා O ගේට් එක O ගේට් එකේ එකක්වත් O ගේට් එකේ එකක්වත් එක වුණා නම් ප්‍රතිදානය එකයි. එකක්වත් එක වුණා නම් ප්‍රතිදානය එකයි. එහෙනම් මේක n එක d අකුර n එක ගත්තා නම් n එක d අකුර ගත්තා නම් පොඩි කර්ව් එකක් තියෙනවා O ගේට් එකට. නැතාර්ථය කියලා කියන්නේ not gate එකේ ප්‍රතිවිරුද්ධත්වයක් තියෙන. එක නම් බිඳුවයි බිඳුව නම් එකයි. කෝණේ වගේ තමයි ගේට් එක අඳින්නේ. එහෙනම් මේ තුන එකට සම්බන්ධ වෙලා තමයි හැදින්නේ. and එකයි not එකයි එකතු වෙලා NAND හැදෙනවා. not and හැදෙනවා. එහෙනම් and එක මෙහෙමයි and එක d අකුර වගේ ඉස්සරහට බෝලි දාපුවාම NAND වෙනවා. not and වෙනවා. O එකයි not එක එකතු වෙලා හැදෙනවා. no ద్వාරේ මේකේ තියෙන්නේ මෙන්න මෙහෙම. ඉස්සරහට බිඳු දාපුවාම no වෙනවා. පැහැදිලිද සිද්ධාන්තය? right. ඔය සිද්ධාන්තෙත් එක්කලා චුට්ටක් බලා ගන්න ඔය දැන් ඒ තීර ටික පොඩ්ඩක් බලා ගන්නවල. තීර ටික බලාගෙන මේ XO බලන්න එපා දැන් මේ ටියුට් එකේ තිබ්බට බලන්න එපා. මේක ඔය ගොඩක් ස්කෝල් වල කරනවා. දන්න කට්ටිය බලන්න කමන්නේ XO බලන්න එපා දැන්. පොඩියට අඳින්න ලොකුවට නෙමෙයි. n ద్వාරයේ d අකුර වගේ. n ద్వාරයේ d අකුර වගේ ලොකුවට නෙමෙයි. n ద్వාරයේ d අකුර වගේ ප්‍රතිදානයේ ඉන්නේ a.b. right. මම ඇඳලා පස්සේ අඳින්නේ ඈ. O ద్వාරය O වගේ කර්ව් එකක් තියෙනවා. ප්‍රතිදානයේ ඉන්නේ a ධන b එකතු කිරීම. බූලිය ආකලනය. not ద్వාරයේ තියෙනවා. not ద్వාරයේ මෙතනින් a ගියොත් මෙතනින් එන්නේ a බා එළියට එනවා. a බා එළියට එනවා. ඊළඟට අනිකුත් ద్వාර වල හැදෙනවා NAND එක හැදෙන්නේ n කියන ద్వාරයට ඉස්සරහින් බෝලයක් දානවා. not n. n එක ab නම් a.b නම් n එක n එක a.b නම් NAND එක a.b බා. O එක a plus b නම් O එක a plus b නම් ඉස්සරහට බෝලේ දාපුවම no එක එනවා a plus b බා. සත්‍යතාව වගුඩ එකම වගුවක ඇඳ ගන්න. සත්‍යතාව වගුව ටික ගේට් ටික කොහොමද ඇඳගත්තා? ලේසියිනේ ගේට් ටික ඇඳ ගන්න. ඒකලා සත්‍යතාව වගුව ටික වෙනම ඇඳ ගන්න. මොකද්ද? a b a බා b බා ඔයාලා හරියට අඳින්න ඈ. ඉක්මනට අදින්න ඕනේ. දැම්ම නෙවෙයි මම දෙන්න වෙලාව පොඩ්ඩක්. right. එහෙනම් අපි දන්නවා and කියලා කියන්නේ මොකද්ද? and කියලා කියන්නේ ගුණිතයනේ a.b. and කියන්නේ ගුණිතය a.b. and කියන්නේ ගුණිතය a.b. ඊළඟට ඒත් එක්කම නෑ and එකත් එක්කම and එක ලියමු. and කියන්නේ මොකද්ද? a.b වල නැතාර්ථය. O කියන්නේ එකතුව a ධන b. O කියන්නේ එකතුව a ධන b.
නෝ කියලා කියන්නේ ඒ ධන b බා ඔච්චරයි සත්‍යතාවක තියෙන. ඔච්චරයි සත්‍යතාවක තියෙන. මේ සත්‍යතාවක ටික පුරවා ගත්තා නම් ඕන විභාගෙට තියෙන ඕනම ගානක් හදන්න පුළුවන්. විභාගෙට ගේට් ටික මතක නම් වෙන වැඳ ගන්න. සත්‍යතාවක ගොඩ ගන්න අනිවාර්යයෙන් අඳ ගන්න සම්පූර්ණ එක. ওই ගොඩක් කෙටි ප්‍රශ්න වලට මෙන්න මේක බෙහෙතක් හොඳ බෙහෙතක්. උදාත් බෙහෙතක්. මේක පුරවන්නේ කොහොමද? අපි දැන් ද්විමේය සංඛ්‍යාවල මේ එකිනෙකට වෙනස් සංකේත පුරවලා තියෙනවාලා. මේක පුරවන්නේ අපි මම ඒක ඉස්සරහට කියලා දෙන්නම්. 0.2 දාන්න. 0.1 ඔච්චරයි දාන්න. ආරම්භයේ ඔච්චරයි ඈ. ඒක පුළුවන් නේ අපි ද්විමේය සද්දශමේ සංඛ්‍යාව වගුලේ හැදුවේ 0.8 දානවා වගේ මේකේ 4 තියෙන 2 දාන්න. ඊළඟට a බා a වල යථාර්ථයනේ මේ a වල බිඳුව නම් a වලගේ බිඳුව නම් මෙතන a වලගේ බිඳුව නම් a වල යථාර්ථය 1යි. මෙතන a වලගේ බිඳුව නම් a වල යථාර්ථය 1යි. මෙතන a වලගේ එක නම් යථාර්ථය බිඳුවයි. එක නම් යථාර්ථය බිඳුවයි. මෙතන එක නම් යථාර්ථය බිඳුවයි. ඔන්න යථාර්ථය b බා කොහොමද ලියන්නේ? b වලගේ බිඳුව නම් යථාර්ථය 1යි. b වලගේ එක නම් යථාර්ථය බිඳුවයි. b වලගේ මෙතන බිඳුව හින්දා යථාර්ථය 1යි. b වලගේ එක නම් යථාර්ථය බිඳුවයි. ඔන්න යථාර්ථ දෙක ලිව්වා. දැන් බලන්නකෝ ගුණිතය a.b මේ දෙන්න a.b ගුණ කරන්න ඕනේ මේ බිඳුවයි බිඳුවයි. බිඳුව වරක් බිඳුව බිඳුවයි. බිඳුව වරක් එක ඒත් බිඳුවයි. අපි කියවනේ AND ගේට් එකේදී ආදාන සියල්ලම එක නම් විතරයි එක ඉන්නේ. එච්චර හිතන්න දෙන්න. ආදාන සියල්ලම එක නම්. මේ 1යි බිඳුවයි සියල්ලම එක නැහැ. බිඳුවයි 1යි 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 ගුණ කරලා දැම්මත් හරි නැත්නම් ආදාන සියල්ලම එක කියන එක හිතාගත්තත් හරි. ගුණ කරලා දැම්මත් හරි ආදාන සියල්ලම එක කියන එක දැම්මත් හරි. එහෙනම් මේකේ යථාර්ථය ලියන්න පුළුවන් මේ n එකේ බිඳුව එනවා නම් මේ සම්පූර්ණ ප්‍රකාශයේම යථාර්ථය මෙතන තියෙන්නේ 1යි. n එකේ බිඳුව එනවා නම් මේ සම්පූර්ණ ප්‍රකාශනයේ යථාර්ථය තමයි මෙතන තියෙන්නේ මේ 1යි. මෙයා බිඳුව නම් මෙයාගේ යථාර්ථය 1යි. මෙයා 1යි නම් එයාගේ යථාර්ථය බිඳුවයි. ඔන්න n ගේට් එක. n එක සහ n එක. n එක සහ n එක. ඊළඟට o එක. o එකේ අපි කිව්වා එකක්වත් o එකේ කියන්නේ එකක්වත් මේ බිඳුවයි එකක්වත් නැහැ. එහෙනම් බිඳුවයි. මෙතන බිඳුවයි 1යි. එකක් තියෙනව නේද? 1යි. මෙතනත් 1යි බිඳුවයි 1යි. 1යි 1යි. 1යි. එහෙනම් ඒකේ යථාර්ථ ටික එනවා 1යි බිඳුවයි බිඳුවයි බිඳුවයි. ඔන්න සත්‍යතාව වගුවට අග්ගාලා ඇඳගත්තා නම් විභාගෙට ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න පුළුවන්. රයිට්. පොඩි සාරාංශයක් විදිහට ඉක්මනට ඇඳගන්න මේක කොලේක පොඩක් ඇඳගන්න කියලා කියන්නේ නැත්නම් ඔයාලට අර අඳින්න මොකක්වත් තිබ්බේ නැහැ වෙලා යන නිසා මේක පොඩ්ඩක් රිවයිස් කරගන්න කඩු සරහනක් විදිහට ඇඳගන්න. ඉක්මනට ඇඳගන්න. තාර්කික ద్వාර. ඔන්න අපි සාමාන්‍යයෙන් සති දෙකක් විතර කරන පාඩමක් වෙයි. මෙතන තියෙනවා මෙන්න මේ වගේ සංකීර්ණ පරිපථ වලට ප්‍රකාශන ලිවීම මෙතන මාතෘකාන වැදිලා නැහැ. මෙතන තියෙන්නේ සංකීර්ණ පරිපථ වලට ප්‍රකාශන ලිවීම. රයිට්. සංකීර්ණ පරිපථ වලට ප්‍රකාශන ලිවීම. සංකීර්ණ පරිපථ වලට ප්‍රකාශන ලිවීම. රයිට්. එහෙනම් බලන්න සංකීර්ණ පරිපථ වලට ප්‍රකාශන ලිවීම. දැන් මේ වගේ පරිපථයක් දෙනවා. ඒකල අපෙන් අහනවා මේකට එන ප්‍රකාශනය මොකක්ද කියලා. ප්‍රකාශනය මොකක්ද කියලා අහනවා. මේකෙදි ඒ කියන පදේ මෙතනට යද්දී මේක දෙකට බෙදෙනවා. ඒ කියන පදේ දෙකට බෙදෙනවා. එහෙනම් මේ පැත්තටත් එමයි මේ පැත්තටත් එමයි. මේක දෙකට බෙදෙනවා කියපුවාම දෙකට බෙදෙන්නේ නැහැ. ඒම තමයි දෙපැත්තටම ගමන් කරන්නේ. මේ D අකුර වගේ තියෙන ගේට් එක D අකුර ගේට් එක ඔයාලා හැමදේම මතක තියාගන්න ලකුණ තිත නැත්තම් ගුණිතය. එක පැත්තකින් එනවා A. ඔයාලා ලියා ගන්න. එක පැත්තකින් එනවා A මාත් එක්ක ලියන්න. එක පැත්තකින් එනවා A අනිත් පැත්තෙනුත් එනවා A. එහෙනම් අනිත් පැත්තෙන් එන එකත් එහා පැත්තෙන් ලියා ගන්න. මේ ගේට් එක n නිසා ලකුණ තිත
ගේට් එක n නිසා ගේට් එකේ නම ලියන්න අවශ්‍ය නැහැ. ඔයාලා පැන්සිලෙන් වල ලියාගන්න. ගේට් එකේ ලකුණ n නිසා මේ ගේට් එක n හින්දා ගේට් එක n එකක් හින්දා ලකුණ තිත වෙනවා. දැන් මෙන්න මේ ප්‍රකාශනය මේ ගේට් එක කරා යනවා. මේ ගේට් එක ඔයාලා දන්නවා මේක නොට් එක. හැබැයි මට මේ තියෙන නොට් එක. එහෙනම් නොට් එකෙන් මේ පදේ එළියට ගියපුවාම a.a ම තමයි මේ නොට් එකෙන් උඩින් බා එකක් එනවා. a.a බා. පැහැදිලිද? එහෙනම් ඒ වගේ b කියන ద్వාරය මෙතනත් b යනවා මෙතනත් b යනවා. එහෙනම් අර විදිහටම ගන්න. එක පැත්තකින් එනවා b අනිත් පැත්තෙනුත් එනවා b. මේ ගේට් එක මොකද්ද? d අකුර වගේ නෙමෙයිනේ. එච්චර හිතන්නේ. d අකුර වගේද කියලා බලන්න ගේට් එකක් දුන්නා. මේ එක එකටම කියලා දෙන්න. ගේට් එක d අකුර වගේද කියලා බලන්න. d අකුර වගේ නෙමෙයි. එහෙනම් මේක not gate. sorry o gate එකක්. not වෙන්නේ නැහැ not ත්‍රිකෝණේ. මේක d අකුර වගේ නෙමෙයි මේක o gate එකක්. එහෙනම් gate එක o නම් මතක තියාගන්න o කියලා කියන්නේ එකක්වත්. o කියන්නේ එකක්වත් කියන්නේ එකතු කිරීම. එහෙනම් මෙතනින් එනවා b ධන b. එයා not එක හරහා ගියාම b ධන b වල නැතාර්ථේ නො. මේක තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් කියන්න. මේ ගත්ත විදිය තේරුන්නේ නැහැ. මම හිතනවා ඊට වඩා සරල කරන්නත් බැරුව වෙවි. අපිට නැති තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් තවදුරටත් සරල කරමු. මේ වෑයම රජ වීමට නෙවෙයි. ඔව් IT වලට ඒකක් අරන් දීමට. දැන් ඔයාලා දන්නවනේ මේ සබ්ජෙක්ට් එක දැන් අපි මේක කරාට පස්සේ ඔයාලට තේරෙයි මේක ඇත්තටම මේ ටික පොඩි කොටසක් තමයි අපි මේ හැම වෙලේම මේ මොනිටර් කරගෙන යන්න ඕනේ කියන එක. ඉතින් ඔයාලගේ ඉන්න මේ IT කරන්න බලාපොරොත්තු වෙන කට්ටිය ඒ කට්ටිය ෆලෝ කරන්න. IT කරන්න කියලා. ඒක තමයි වෙන්න ඕනේ. තේරුණානේ? හරි. මේක ගන්න ඊළඟ ගන්න. දැන් ඔන්න ගේට් එක. D අකුර වගේ නෙමෙයි ගේට් එක. දැන් වෙන ක්‍රමයක් නැහැ නේ විභාගෙට ඕක අමතක වුණොත් එහෙනම්. එහෙනම් හැම වෙලේම ගේට් එකක් දුන්න ගමන් බලන්න D අකුර වගේද කියලා. D අකුර වගේ නෙවෙයි නම් O ගේට් එක. D අකුර නම් N ගේට් එක එච්චරයි. ගේට් එක D අකුර වගේද? නෑ. එහෙනම් ගේට් එක D අකුර වගේ නෙවෙයි. ගේට් එක D අකුර වගේ නෙවෙයි නම් මේක O ගේට් එක. O එකේ ඉන්නේ D අකුර නැත්තේ. එහෙනම් O නම් එකතු කිරීම. එක පැත්තකින් එනවා කවුද? A. එන ලියාගත්ත. එක පැත්තකින් එන එක ලියාගන්න. අනිත් පැත්තෙන් එන්නේ කවුද කියලා හොයාගන්න. අනිත් පැත්තෙන් එනවා B. එක පැත්තකින් A එනවා අනිත් පැත්තෙන් B එනවා. මේක ගේට් එක O හින්දා මේ දෙන්න අතර මැදට ලකුණක් එනවා. මේ ගේට් එක. D අකුර වගේ ගේට් එකක්. එහෙනම් D අකුර වගේ ගේට් එකක් නම් මේක ගේට් එක ඇවිල්ලා AND එක. AND නම් ගේට් එක AND නම් ලකුණ තිත. අපි මුලින්ම හින්දා මෙහෙම පොඩ්ඩක් ලියමු. පැහැදිලි වෙන්න. ඊට පස්සේ ඔක ලියන්න ඕනේ. AND නම් ලකුණ තිත. මෙතනින් යන්නේ B. මෙතනටත් B යනවා. මෙතනටත් B යනවා. එහෙනම් එක පැත්තකින් එනවාය B අනිත් පැත්තෙනුත් එනවාය B ගේට් එක දැන් මේ ගේට් එක මොකක්ද ලකුණු මේ ගේට් එක D අකුර වගේ ගේට් එක AND ගේට් එක එහෙනම් එක පැත්තකින් එනවාය A ධන B මේ එක පැත්තකින් එනවා A ධන B එක පැත්තකින් එනවා A ධන B අනිත් පැත්තෙන් එනවා B.B අනිත් පැත්තෙන් එනවා B.B එක පැත්තකින් A ධන B එනවා අනිත් පැත්තෙන් B.B එනවා මේකත් AND ගේට් එකකින් ඉඳලා ලකුණ තිත එහෙනම් මේකේ උත්තරේ මේ ලියලා තියෙනවා. A ධන B තිත B තිත B. මාත් එක්කම කරමු ඈ. මේ ගේට් එක AND. එහෙනම් තිත. මේ ගේට් එකත් AND. තිත. එක පැත්තකින් එනවාය A. අනිත් පැත්තෙන් එන කෙනා ගලන්න. අනිත් පැත්තෙන් එනවාය B. ලකුණ තිත. මේ ගේට් එක. එක පැත්තකින් එනවාය A. අනිත් පැත්තෙන් එනවාය B. එහෙනම් එක පැත්තකින් එනවා A. අනිත් පැත්තෙන් එනවා B ලකුණ තිත. ලකුණ තිත. A.B. එහෙනම් මේ A.B මේ කරා ගියපුවාම A.B වල නැතාර්ථය එනවා. not gate එක කරා ගියපුවාම A.B වල නැතාර්ථය එනවා. මේකේ ප්‍රකාශන ලියන්න මේක අන්න. මේක බලන්න gate එක මොකද්ද කියලා. D අකුර වගේ නෙවෙයිනේ. D අකුර වගේ නෙවෙයි නම් O එච්චරයි. D අකුර වගේ නෙවෙයි නම් O ඉස්සරහට බෝලි තියෙනවා නම් එන්න අකුරක් දාන්න no ඉස්සරහට බෝලි තියෙනවා නම් no එන්න අකුරක් not කියන අදහස කියන්නේ එහෙනම් මේකේ එන්න ඕනේ ප්ලස් එකයි උඩින් බා එකක් එන්න ඕනේ ප්ලස් එකයි බා එකයි එන්න ඕනේ එහෙනම් එක පැත්තකින් එනවා a.b එක පැත්තකින් එනවා a.b
වරහන් කරගන්න ඒවා එක පද තියෙනවා වරහන් කරගන්න. එක පැත්තකින් එනවා a.b අනිත් පැත්තෙන් එනවා a.b බා අනිත් පැත්තෙන් එනවා a.b බා එක පැත්තකින් a.b එනවා අනිත් පැත්තෙන් a.b බා එනවා. මේක no gate එකේ හින්දා no නම් o හින්දා ධන නගුරු දානවා not කියන අදහස උඩින් සම්පූර්ණයෙන් බා එකක් අදින්න ඕනේ. සම්පූර්ණ ප්‍රකාශනයෙන් බා එකක් අදින්න. පැහැදිලිද? ඊළඟ ඔයාලා අනිත් ආයතත් කරමු ටක් ගන්න. ඊළඟ එක මාත් එක්ක කරමු නේද? මාත් එක්ක කරනවානේ හැමෝම. a මෙතනින් යනවා a මෙතනින් එනවා a වල නැතාර්ථයෙන් එන්නේ නැත කියන අදහසෙන් මෙතනින් එනවා b. එහෙනම් මේ ගේට් එක d අකුර වගේ නෙමෙයි. එහෙනම් o කියන ගේට් එක පැත්තකින් එනවා a බා අනිත් පැත්තෙන් තියෙනවා b මැද ලකුණ එකතු කිරීම. මේක d අකුර වගේ. එහෙනම් n නම් සිත එක පැත්තකින් එනවා b අනිත් පැත්තෙන් එනවා c. c නෙමෙයි c බානේ. c වලගේ නැති වෙලා නෙන්නේ. අනිත් පැත්තෙන් එනවා c එක පැත්තෙන් එනවා b ලකුණ තිත ඊළඟට මේක o නම් ධන උඩින් එනවා c මාත් එක්ක කරන්න උඩින් එනවා c මේ පැත්තෙන් එනවා a ඇවිල්ලා a නැතාර්ථයක් වෙනවා මෙතන a වල නැතාර්ථය එනවා එහෙනම් එක පැත්තෙන් එනවා c අනිත් පැත්තෙන් එනවා a වල නැතාර්ථය අනිත් පැත්තෙන් එනවා a වල නැතාර්ථය ලකුණු එකතු කිරීම. එහෙනම් මේක O ගේට් එක එකතු කිරීම එක පැත්තකින් එනවා A බා ධන B එක පැත්තකින් තියෙනවා B.C බා තව පැත්තකින් තියෙනවා C ධන A බා අකුරු දෙක මාරු වුණාට ප්‍රශ්න නැහැ. හැබැයි මේවට වරහන් දාන්න. මේ හැම එකක් මැදටම එනවා මොකද්ද? එකතු කිරීමේ ලකුණ. ඔන්න ප්‍රකාශන වලට පරිපත වලට ප්‍රකාශන ලිවීම. පරිපත වලට ප්‍රකාශන ලිවීම. මේක මෙහෙම ලිව්වා කියලා ප්‍රශ්න නැහැ. මේක A ධන B ධන BC බා ධන A බා C ධන C කියලා ලිව්වා කියලා ප්‍රශ්නකුත් නැහැ. ඒ කියන්නේ මේකේ මාරුණා කියලා ප්‍රශ්න නැහැ. ඇතුළ ගැටලුවක් නැහැ. කිසිම ප්‍රශ්න නැහැ මාරුණා කියලා. රයිට්. පැහැදිලිද ඒක? ඊළඟ දෙනවා ප්‍රකාශන වල පරිපත ගොඩනගා. ප්‍රකාශන වලට පරිපත ගොඩනැගීම. බූලියානු ප්‍රකාශන දීලා මේවට පරිපත නිර්මාණය කරන්න කියනවා. රයිට්. මේක හරි ලේසි. ලොකුවට හිතන්න එපා. හැම වෙලේම ගේට් තුන මතක තියාගන්න. මොනවද ගේට් තුන? මූලික ගේට් තුනත් එක්ක ඔළුවේ තියාගත්තා නම් හරි. n තියෙනවා තිතෙන් o තියෙනවා එකතු කිරීමෙන් not තියෙනවා dash එකකින් ඔය ටික තමයි තියෙන්නේ. රයිට්. එහෙනම් මේකේ පද වෙන් කරගන්න. මේ මතක තියාගන්න මේකෙදි වැඩිම ප්‍රමුඛතාවයක් තියෙන්නේ ඒක චුට්ටක් මතක තියාගන්න. ප්‍රමුඛතාවයේ වැඩිම and එකට not එකට ප්‍රමුඛතාවයේ වැඩිම not එකට එහෙනම් කොහෙද දැනග තියෙනවා ඉස්සලාම not එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එකට තියෙන not එක දෙකට තියෙන්නේ and එක තුනට තමයි අපි o එක ගැන බලන්නේ. තුන්වෙනි තමයි o එක ගැන බලන්නේ. වරහන් දාලා නැතිනම් වරහන් නොමැතිනම් වරහන් තියෙනවා නම් වරහන් ඇතුළ සුළු කරන්න ඕනේ ඉස්සලාම. වරහන් නොමැතිනම් එකට not එක දෙකට and එක තුනට o එක. එහෙනම් මෙතන o එක තියෙනව නේද? මේ තියෙන o එක මේ o එක ගැන සැලකිලිමත් වෙන්න කලින් ඔයා and එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේක එකට ඊට පස්සේ මේක තමයි දෙකට එන්නේ. නේ ඒක මතක තියාගන්න. මේක දුන්නේ එක not එක දෙක and එක තුන o එක. එහෙනම් මේක ඉස්සලාම ඔයා හදන් ඉන්න ඕනේ කවුද? A and B හදා ගන්න ඕනේ ඉස්සලාම. පළවෙනි හදා ගන්න ඕනේ A and B හදා ගන්න ඕනේ. දෙවෙනිට හදා ගන්න ඕනේ මම n දාන්න නැතුව ලියන්න. මේකේ පළවෙනි හදා ගන්න ඕනේ කවුද? A.B ඔය ඉස්සලාම හදා ගන්න. ඒකට වැඩිම ප්‍රමුඛතාවයක් තිබ්බේ. දෙවෙනිට තමයි හදන්නේ A ධන A.B ව හදන්න. මෙයා හදාගත්තට පස්සේ
එහෙනම් ඔයාලට පුළුවන් A B ගන්න AND gate එක මතකයි නේද? AND gate එකෙන් D අකුරක් දාන්න D අකුරක් දාන්න ඔන්න හදාගත්තා A.B A.B හදාගත්තා මෙයා හදාගත්තා. දැන් මොකද කරන්නේ? දැන් ඊට පස්සේ මේ එන උත්තරේ A.B තියෙනවා. ආයේ එයත් එක්ක ඒව ගන්න පල්ලයට වෙනම ගන්න ඕනේ ඒව අරගෙන මේ එන උත්තරෙත් එක්කලා උඩින් හරි යටින් හරි මේ එන උත්තරෙත් එක්කලා එකතු කරන්න මේ අපිට ඕනේ කවද? A ධනනේ. එහෙනම් මෙතනින් එනවා A උඩින් එනවා A එනවා උඩින් එනවා A.B ඔන්නෝම් ප්‍රකාශනය අඳින්න පුළුවන්. සෝරි පරිපථය නිර්මාණය කරන්න පුළුවන්. පද ටික වෙන් කරගත්තා නම් පරිපථය නිර්මාණය කිරීම මහා ලොකු දෙයක් නෙවෙයි. මේක හිතන්නකෝ. මම මේක ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකකට ගහලා තියන්න ගෙදරදී. මේක හිතන්න. දැන් ඉස්සල්ලාම අපි නොට් එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියලා නේද? දැන් මේකේ නොට් එක අරගෙන මොනවද කරන්න බෑ. නොට් එක තියෙනවා මේකේ. නොට් එක තියෙනවා අපිට කිසිම දෙයක් කරන්න බෑ. රයිට්. එයාට මූලිකත්වය දීලා ඊට පස්සේ තියෙන ඇන්ඩ් එක. එහෙනම් ඇන්ඩ් එකයි නොට් එකයි දෙකම මේක ඇතුළේ තියෙනවා. නේ? ඇන්ඩ් එකයි නොට් එකයි දෙකම මෙයා ඇතුළේ තියෙනවා. ඇන්ඩ් එකයි නොට් එකයි දෙකම මෙයා ඇතුළේ තියෙනවා. එහෙනම් අපි ඉස්සලාම මෙයා හදන්න ඕනේ. ඊට පස්සේ තමයි මෙයත් එක්ක එකතු කරන්නේ. රයිට්? මාත් එක්ක අනිමුද බලන්න. ඉතින් මේක යටින්ම යවන්න කියලා නෑ. ඕනෑ නම් අපිට AY මැදට වෙන්න ඇදලා පස්සේ උඩින් යවන්නත් පුළුවන්. A තියෙනවා B තියෙනවා. ඇන්ඩ් එක හදන්න පුළුවන් නේ ඔයාලට. A and D අකුර වගේ. ඒකලා මේ තියෙන්නේ මොකද්ද? මේ තිතයි ඩොට් එකයි නැතාර්ථයනේ මේ තියෙන NAND gate එකනේ. මේ තියෙන NAND gate එකනේ. කෙලිම මතක් කරන්න පුළුවන් NAND gate එක. NAND gate එක තියෙනවා නම් මෙතනින් දැම්ම බෝල්. බෝලේ දැම්මත් හරි නැත්නම් මෙහෙම ලිව්වත් හරි ඈ. AND එක ඇඳලා එකක් ඉස්සරහට ගිහලා නොට් එක දැම්මත් හරි. ඒකත් NAND එකම තමයි. ඔන්න මෙතනින් එනවා කවුද? A.B බා. මේකට තව ඕනේ කවුද? ඒව එකතු කරන්න ඕනේ නේ. එහෙනම් මෙයා උඩින් ගන්න. යටින් ගත්තොත් මෙහි යටින් ගත්තොත් කමන්නේ උඩින් ගන්නත් පුළුවන් නේද? මේ දෙන්න මොකද වෙන්න ඕනේ? ඕ ගේට් එකකින් සම්බන්ධ වෙනවා. එකතු කිරීම කියන එක. ඒව මෙතන එනවා. එහෙනම් A ධන AB භාවල නැතාර්ථය. AND gate එකේ ඉන්පුට් තුනක් දාන්න පුළුවන් ප්‍රශ්න නැහැ. AND gate එකේ ඉන්පුට් තුනක් දාන්න පුළුවන්. මේක හිතන්න බලන්න. මේකේ මේ පදේ හදන්න ඕනේ ඔයාලා. මේ පදේ වෙනම හදන්න ඕනේ. මේ පද දෙක හදලා ඒ දෙන්න එකතුවක් කරා යවන්න. මම අදින්න බලන්න. මේ දෙක දැන් ඔලුවට දාගත්තනේ ඔයාලා. මේ දෙක ගෙදෙද්දී යන්නේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. රයිට්. මේ දෙක ගෙදෙද්දී යන්නේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මේ දෙක දැන් ඔලුවට දාගත්තා නම් මේකට අඳින්න බලන්න. ABC මේ දෙන්නයි කවුරු හැදුවත් කමන්නේ ඉස්සලාම අගයක් හැදුවා කියලා ප්‍රශ්නයක් නැහැ මේ. දැන් මේ වගේ වෙද්දී අර වෙන ක්‍රමයකුත් තියෙනවා. මෙහෙම ලියලා දාන්න පුළුවන්. අර අකුරු ප්‍රමාණය වැඩි නම් මෙන්න මෙහෙම ABC කියලා ලියලා පහළට ඉරි තුනක් ගහලා එහෙම දාන්නත් පුළුවන් ඈ. මෙහෙම ලයින් තුනක් ගහනවා. අර අකුරු ප්‍රමාණය වැඩි නම් ඊළඟට ABC හදන්න ඕනනේ. ඒව ගන්නවා. මේකයි උඩින් පනලා ගන්න ඕන. උඩින් පනලා ගන්න. Bව ගත්තා. Cව ගත්තා. ABC කියන ගේට් එක හදාගත්තා. ඊළඟට AB බානේ. AB බා ඕනේ. මෙයා උඩින් පනලා ගන්න. Bවත් උඩින් පනලා ගන්න. AV කියන්නේ මෙහෙම එනවා. ඒකේ නැතාර්ථය කියන්නේ කෙලින්ම ඔයාලා NAND gate එක sorry. ඔව් NAND gate එක විදිහට මෙතනින් බෝලේ දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර කිව්වා වගේ මෙහෙම අරගෙන AND එක අරගෙන ඊට පස්සේ ත්‍රිකෝණේ දාන්නත් පුළුවන්. දැන් මෙතන තියෙනවා ඔයා හොයාගත්ත AB බා මෙතන තියෙනවා. මේ තිත කියන එක ලියන්නම අවශ්‍යත් නැහැ. එකක් මතක තියාගන්න. අපිට සාමාන්‍යයෙන් A.B කියලා ලිව්වත් එකයි මේකම AB කියලා ලිව්වත් එකයි ඈ. AB කියන්නේත් එකයි A.B කියලා කියන්නේත් එකයි. ඒක පටලවා ගන්න එපා. එහෙනම් මෙතන තියෙන්නේ A.B.C. O ගේට් එකක් කරා යවන්න. O ගේට් එක කරා යවන්න. එතකොට මේ දෙන්න එකතු වෙලා එනවා. අපිට සංකීර්ණයක් ගත්තම බලන්න සංකීර්ණ එකක් ගත්තා. මේක A දර B වරහන් කරලා දිනවා. ඒකත් එක්ක තිත C බාරන් තියෙනවා. ඊට AB වරහන් කරලා දිනවා. AB කියවහම තිත එන්නේ උතන. තිත දියලා නැත්නම් තිත එන්නේ. දර B අර ලොකු වරහනකුත් දාලා තියෙනවා. මේවා එකක් අඳිද්දි ඔයාලා උතන ඊට මදි නම් චුට්ටක් වෙනම කොලයකවත් දීලා අඳින්න. මෙතන A B C අකුරු ගොඩාක් තියෙන නිසා මම ඕන නම් මෙහෙම පහළට ලයින් තුන ගහන්නම්. මොකද මට මේ නැත්තම් සමහරට ගන්න බැරි වුණොත් තියෙනවා. ඊළඟට දැන් මෙතනදී ඔයාලා හදාගන්න. දැන් මේ වරහන් ඇතුළේ තියෙන එක හදාගන්න පුළුවන්. මේක හදාගන්න පුළුවන් ඔයාලට.
a.b හදාගත්තා නම් ඊට පස්සේ ඒකත් එක්ක b එකතු කරන්න පුළුවන්. ඒකට සම්පූර්ණ නැතාරුම් දාන්න ඕනේ. එහෙම නේද? මේ පැත්ත වෙනම හදා ගන්න ඕනේ. එකක් හදාගන්න ලේසි එකක් හදාගන්න ඉස්සෙල්ලා අපි මේක හදමු. මෙන්න මේක හදමු ඉස්සෙල්ලා. මේ එකතු කිරීමෙන් වෙන් වෙලා තියෙන්නේ. මේක හදමු. a ව ගන්න b ව ගන්න. a දෙන්න a සහ b o ගේට් එකකින් යන්න ඕනේ. දන ලකුණ නම් o ගේට් එකනේ. ඔන්න a.b ගත්තා. a.b ඊළඟට එයත් එක්ක .c බා එන්න ඕනේ නේද? ඔන්න c මෙන්න නෝට් කරා රයිට්. එහෙනම් මෙතන තියෙනවා මේ උඩ තියෙනවා a ධන b. මෙතන තියෙනවා a ධන b. මෙතන c බා තියෙනවා. a දෙන්න මොන ගේට් හරහා යන්න ඕනේ? AND ගේට් එක හරහා ගියා නම් හරි. AND ගේට් එක හරහා ගියාම උතන එනවා අපිට එක අවශ්‍ය ප්‍රකාශනයක් හැදලා ඉවරයි. A ධන B එක පැත්තකින් එනවා. A ධන B එක පැත්තකින් එනවා. අනිත් පැත්තෙන් C බා එනවා. ඩොට් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. දැන් අනිත් පැත්තේ පදේ හදාගන්න. මේ කොටස. ඒකේ ඇතුලේ තියෙනවා හදන් ඉන්න ඉස්සලා. A.b බා. A ව ගන්න. B ව ගන්න. දෙන්න AND එකෙන් ගිහිල්ලා දෙන්නම AND එකෙන් යවලා නැතාර්ථය හරහා යවන්න. එතකොට එනවා a.b බා. ඒක අපි ඉගෙන ගත්තනේ. නේ? AND මේකේ AND එක නෙමෙයි AND එකේ තියෙන නැතාර්ථය තියෙනවනේ. a.b බා. ඊළඟට යාවට b එකතු කරන්න ඕනේ. ආය පාරක් b අරගෙන ආය පාරක් b අරගෙන මේකත් එක්ක මේ දෙන්න o ගේට් එකෙන් යවන්න ඕනේ. මෙතන ඕනේ තියෙන්නේ o ගේට් එකෙන් යවන්න ඕනේ. o ගේට් එකෙන් විතරක් යවලා හරියන්නේ නැහැ අයියේ. මෙතන එකතු කිරීමක් තියෙනවා. එකතු කිරීමත් එක්ක මොයි මුළු එකටම බා එකක් ඇවිල්ලා තියෙනවා. හරි එහෙනම් එකතු කිරීම ඉස්සලා හදා ගන්නකො. එකතු කිරීම හදන්නේ ඔය එකේ. එකතු කරපුවාම ඔයාලට එනවනේ මේක. මොකද්ද? එකතු කරපුවාම එනවා AB බා එක පැත්තකින් එනවා. අනිත් පැත්තෙන් එනවා B. අනිත් පැත්තෙන් එනවා B. මෙතන තියෙන්නේ එකතු කිරීම. මේක නෙවෙයි එන්න ඕනේ. නැතාර්ථයක් එනවා. එහෙනම් මෙතන නොට් එකක් දාලා ආයවන්න. එතකොට ගන්න පුළුවන් AB බා ධන B වල සම්පූර්ණ එකේ නැතාර්ථය. මෙතන නොට් එකෙන් ගියොත් ඊළඟට. එහෙනම් දැන් අන්තිමනේ මේකේ. ඒක ලේසි. මෙයාව ගත්තා. ඒ දෙන්නා O ගේට් එක කරා යවන්න ඕනේ. ඒ දෙන්නා O ගේට් එක කරා යවන්න ඕනේ. ඔගේ ස්ක්‍රීන්ෂොට් එක හරි ගහගන්න. කොහොම අදින්න පුළුවන්. ටික සංකීර්ණ ගත්තේ ඔච්චර අමාරුවක් විභාගෙට ඉන්නේ නැහැ. රයිට්. ඊළඟට හරි නේද? මේක පැහැදිලි ඇති නේද මේක? ඉතින් ඔයාලා දැන් ක්ලාස් එකේ හිටපු කට්ටිය බලන්න. ඇඳුත් එක දාන්නම්කෝ ගෲප් එකට. මේක තනියම හදන්න මේක ලේසි. ඊළඟට යමු අපි ඔය පාඩමේ තියෙන ඊළඟ කොටසට ප්‍රකාශන වලට සතතාව වගු ඇඳීම. ප්‍රකාශන වලට සතතාව වගු ඇඳීම. ප්‍රකාශන වලට සතතාව වගු ඇඳීම. දැන් මේක කතා කරේ පොඩ්ඩක් මතක් කරගන්න. අමතක වෙන්න කලින් මොනවද අපි සාකච්ඡා කරේ? ද්වාර ටික සාකච්ඡා කරා. මූලික ද්වාර තුනයි. මූලික ද්වාර තුන තමයි AND O not කියන ද්වාර තුන. මූලික ද්වාර තුන තමයි AND O not කියන ද්වාර තුන. මේ වගේ හැදෙනවා AND එකයි not එකයි එකතු වෙලා හැදෙනවා NAND එක. no එකයි not එකයි හැදලා එකතු වෙලා හැදෙනවා no ද්වාර. right? AND එකේ AB A.b O එකේ A ධන B not එකේ A ප්‍රකාශන. NAND එකේ N නම් A ධන B A.b NAND එක නම් බා එකක් එනවා. no එකේ නම් A ධන B not හින්දා බා එකක් එනවා. ඔය ටික සාකච්ඡා කරමු. ඊළඟට ලිව්වා පරිපථවලට ප්‍රකාශන ලිව්වා. පරිපථවලට ප්‍රකාශන ලිවීම. ඊළඟට පරිපථවලට ප්‍රකාශන ලිවීම. ඊළඟ ලිව්වා ප්‍රකාශනවලට පරිපථ ඇඳීම. ප්‍රකාශනවලට පරිපථ ඇඳීම කතා කරනවා. දැන් අපි යන්නේ මේ ප්‍රකාශනවලට සත්‍යතාව වගු නිර්මාණය කරන්න. ප්‍රකාශනවල සත්‍යතාව වගු නිර්මාණය කරන්න තමයි දැන් යන්නේ. සත්‍යතාව වගුවක් නිර්මාණය කරද්දී අපි සැලකිලිමත් යුතු කරුණු ප්‍රකාශනයේ විචල්්‍ය ගණනට සමාන තීර ගණනක් වෙන් කරගන්න. තීර ගණනක් නෙමෙයි මේක කපලා පේලි ගණනක් කියලා දාගන්න. ප්‍රකාශනයේ අපේ මේ දීලා තියෙන ප්‍රකාශනයේ විචල්්‍ය කීයක් තියෙනවද? මේ ප්‍රකාශනයේ විචල්්‍ය විචල්්‍ය දෙකයි. විචල්්‍ය දෙකයිනේ A සහ B. මේක විචල්්‍යයක් මේ තව විචල්්‍යයක්. මේ තියෙන ප්‍රකාශනයේ විචල්්‍ය දෙකයි. මේකෙත් විචල්්‍ය දෙකයි. මේ ප්‍රකාශනයේ විචල්්‍ය A තියෙනවා B තියෙනවා C තියෙනවා. විචල්්‍ය තුනයි. එහෙනම් ඉස්සල්ලාම කියන දේ බලන්න. ප්‍රකාශනයේ විචල්්‍ය ගණනට සමාන තීර ගණනක්. ඉස්සල්ලාම 1 2 කියලා වෙන් කරගත්තා. 1 2 කියලා වෙන් කරගත්තා. අනිත් එකේ 1 2 3 කියලා වෙන් කරගත්තා. විචල්්‍යයන්ගේ නැතාර්ථයක් නම් දෙවෙනි එක කියනවා විචල්්‍යයන්ගේ නැතාර්ථයක් නම් ඒවා සඳහා තීර වෙන් කරගන්න. විචල්්‍යයන්ගේ නැතාර්ථයක් නම් ඒ සඳහාද තීර වෙන් කරගන්න. විචල්්‍යයන්ගේ නැතාර්ථ තියෙනවා නම් ඒවට තීර වෙන් කරගන්න කියලා කියනවා. එහෙනම්
විචල්‍යයන්ගේ නැතාර්ථ තියෙනවා නම් ඒවට තීරුවෙන් කරගන්න කියනවා. දැන් මේකේ නැතාර්ථ නැහැනේ. මේකේ විචල්‍යයන්ගේ නැතාර්ථ නැහැ. එහෙනම් ඒකට තීරුවෙන් කරගත්තේ නැහැ. not ඒවා නැහැනේ. එහෙනම් not ඒවට තීරුවෙන් කරේ නැහැ. මේකෙත් විචල්‍යයන්ගේ නැතාර්ථ නැහැ. මේ සම්පූර්ණ ප්‍රකාශනයක නැතාර්ථය තියෙන්නේ. ප්‍රකාශනයේම නැතාර්ථය තිබ්බට විචල්්‍යයේ නැතාර්ථ නැත. එහෙනම් ඒකට වෙන් කරෙත් නැහැ. හැබැයි මේකේ තියෙනවා මේ බලන්න. මේකේ තියෙනවා විචල්්‍යයක නැතාර්ථයක් තියෙනවා. b bar. මෙතන a bar තියෙනවා. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ තුනට පස්සේ b barට තීරුවක් වෙන් කරගන්න. මේකට පස්සේ විචල්්‍යයේ නැතාර්ථ තියෙනවා නම් b barට තීරුවක් වෙන් කරගත්තා. ඊට කලින් a bar කරමනේ. තියෙන පිළිවෙලට ගන්න. a bar තියෙනවනේ මේකේ. a bar තියෙන නිසා a barට තීරුවක් වෙන් කරගත්තා. b bar තියෙන නිසා b barට තීරුවක් වෙන් කරගත්තා. එච්චරයි. c bar නැහැනේ. ඊළඟට විචල්‍යයන්ගෙන් සෑදී ඇති පද සඳහා තීරුව වෙන් කරගන්නලු. දැන් මේක තනි විචල්‍යයක්. මේක පදයක්. එහෙනම් පදයට තීරුවක් වෙන් කරගත්තා. මෙතන පද දෙකක් තියෙනවා. එකක් මේ පදය අනිත් එක මේ පදේ. මේ පදයට නම් එකක් වෙන් කළා. මේ පදයට වෙන් කළා නැහැ. සමහර කෙනෙකුට මේ පදේ එකපාර ගන්න බෑ අයියේ. නේ අපි මතකද අර මේ NAND gate එකේ සත්‍යතා වගුව අඳිද්දි NAND gate එකේ සත්‍යතා වගුව අඳිද්දි a.b කියලා එක හොයලා තමයි a.b හොයලා බිඳුවයි 1.1 කියලා ලියලා ඉවර වෙලා තමයි මේකේ නැතාර්ථය ලිව්වේ. අයියේ. මෙයා බිඳුව නම් මෙයා 1යි. මෙයා බිඳුව නම් මෙයා 1යි. මෙයා බිඳුව නම් මෙයා 1යි. මෙයා 1 නම් මෙයා බිඳුවයි. ඔහොම ලිව්වේ අරක ලියලා ඉවරලා. ඒ හින්දා මේක එකපාර ලියන්න බැරි කෙනෙකුට නම් මේක එකපාර ලියන්න බැරි කෙනෙක් ඉන්නවා නම් එයාට සිද්ධ වෙනවා ඉස්සල්ලාම a.b කවුද කියලා ලියාගන්න. a.b කවුද කියලා ලියාගෙන ඊට පස්සේ a.b වල නැතාර්ථය ලියන්න පුළුවන්. විචල්‍යයන්ගෙන් සෑදී ඇති පද සඳහා තීරුවෙන් කරගන්න. පද යටකෙත් බලන්නකො පද මොනවද තියෙන්නේ කියලා. මේක එක පදයක්. a ධන b බා කියන්නේ එක පදයක්. මේක තව පදයක්. a බා b c තව පදයක්. දැන් අවසන් පදේ සඳහා අවසන් තීරය වෙන් කරගන්න. අවසාන පදේට අවසාන තීරය මේ සම්පූර්ණ එක අවසානයකට පාවිච්චි කරනවා. මේකෙත් එමයනේ. එහෙනම් අවසන් තීරුව සම්පූර්ණ පදේ සඳහා අවසන් තීරුව සම්පූර්ණ පදේ සඳහා මේකෙත් එහෙමයි. a b c. හරිද? දැන් පුරවන්න තියෙන වගුව පුරවන්න ඕනේ. දැන් වගුව පුරවද්දි මතක තියාගන්න මේ වගුව විභාගයට ඇඳලා දෙන්නේ නැහැ. මේ වගුව විභාගයට ඇඳලා දෙන්න අපි අඳින්න ඕනේ. වගුවේ පේලි ගණන තීරණය කරන සූත්‍රයක් තියෙනවා. වගුවේ පේලි ගණනය ගණන් කරන සූත්‍රයක් තියෙනවා. ඒක වෙනම ලියා ගන්න. වගුවේ පේලි ගණන හොයන්නේ සමානයි දෙකේ බලයක් විදිහට දාන්න විචල්්‍ය ගණන. දෙකේ බලයක් විදිහට දාන්න විචල්්‍ය ගණන. වගුවේ පේලි ගණන සමානයි දෙකේ විචල්්‍ය ගණන. දැන් මේක විචල්්‍ය දෙකයි නේද? එහෙනම් පේලි විචල්්‍ය දෙකයි නම් පේලි 4යි. පහළට පේලි 4යි. මේක විචල්්‍ය දෙකයි. එහෙනම් පේලි 4යි. දෙකේ දෙවෙනි බලයෙන් මේ පේලි ගණන සමානයි දෙකේ විචල්්‍ය ගණනනේ. එහෙනම් මේකත් දෙකේ දෙවෙනි බලය. දෙකේ දෙවෙනි බලය. මේකෙත් එහෙමයි විචල්්‍ය 3යි. එහෙනම් පේලි ගණන දෙකේ තුන්වෙනි බලය. පේලි ගණන 8යි. ඊළඟට දැන් වගුව පුරවන්න. වගුව පුරවද්දී මෙතන දාන්න පේලි 4යිනේ. පටන් ගන්න බිංදු දෙකක් දාන්න. sorry. බිංදු දෙකක් දාලා පටන් ගන්න. බිංදුවයි 1 පේලි දෙකක් දාලා පටන් ගන්න. 2 1 1 1 බිංදුවයි 1 බිංදුවයි 1 ඔය ලියන්න. පේලි 4ක් තියෙනවා 2 1 1 1 1 ලියන්න. මේකෙත් එහෙමයි. 2 1 1 ඉස්සලාම ලියන්න. 1 දැන් වගුව පුරවන්න ඕනේ. රයිට්. දැන් වගුව පුරවන්න. කොහොමද? a.b දැන් දන්නවනේ ගුණිතය කියන්නේ මොකද්ද? ගුණ කරන්නේ කොහොමද? a.b බිංදුවරක් බිංදුව බිංදුවයි. ක්‍රම දෙකක් ඔයාලට තියෙනවා. එකක් තමයි මොකද්ද? අර n නම් n වෙනවා නම් අර අපි කියන්නේ ආදාන දෙකම එක වෙන්න ඕනේ. ආදාන සියල්ලම එක වෙන්න ඕනේ. එහෙනම් මේ අවස්ථාවේදී මේ මම තිත කියන්නේ n නේ. තිත කියන්නේ n. තිත කියන්නේ n නම් ආදාන සියල්ලම එක වෙන අවස්ථාව මේ අවස්ථාවේ ආදාන සියල්ලම එක නැහැ. මේ අවස්ථාවෙත් ආදාන සියල්ලම එක නැහැ. ආදාන සියල්ලම එක නැහැ. මේ අවස්ථාවෙත් ආදාන සියල්ලම එක නැහැ. මේ අවස්ථාවේ ආදාන සියල්ලම එකයි. ඒ අවස්ථාවේදී එකයි.
අනිත් අවස්ථාවලදී බිඳුවයි එහෙම දාන්නත් පුළුවන්. එහෙම නැත්තම් එහෙම නැත්තම් මේ බිඳුව එක බිඳුව එහෙම ඒ කියන්නේ එක්වරක් ගුණිතේනේ මේ තිත කියන්නේ ගුණිතේනේ බිඳුවරක් බිඳුව බිඳුවයි බිඳුවරක් එක බිඳුවයි එක්වරක් බිඳුව බිඳුවයි දැන් එකතු කරන්න A ධන B ගේ උත්තරේ A ධන B ගේ උත්තරේ A ධන B තාපු ටික ඒට තියෙන අකුරට එකතු කරන්න පළවෙනි අවස්ථාවේ ඒ වලගේ බිඳුවයිනේ පළවෙනි අවස්ථාවේ ඒ වලගේ බිඳුවයි එයාට එකතු කරන්න ඕනේ A ධන B වලගේ බිඳුවයි එහෙනම් අපි දන්නවා බිඳුව ධන බිඳුව කියන්නේ බිඳුවයි මේ අවස්ථාවේ ඒ වලගේ බිඳුවයි A ධන B වලගේ බිඳුවයි බිඳුව ධන බිඳුව කියන්නේ බිඳුවයි මේ අවස්ථාවේ A වලගේ එකයි B වලගේ A.B වලගේ බිඳුවයි එහෙනම් එක ධන බිඳුව කියන්නේ අන්න එකක්වත් එක තියෙනවා නම් උත්තර එකයි මේ අවස්ථාවේ A වලගේ එකයි A.B වලගේ එකයි එක ධන එක කියන්නේ එකයි එහෙනම් මේක පුරවමු බලන්න දැන් මට පැහැදිලිනේ A එකතු කිරීම B A එකතු කිරීම B කියන්නේ එකතුව කියන්නේ එකතු කරලා දාන්නත් පුළුවන් නැත්නම් එකක්වත් කියන එක මතක තියාගන්න එකතුව එකතුව නම් එකක්වත් නම් එකතුව A ධන B බිඳුවයි කියන්නේ එකක්වත් තිබ්බොත් එකයි එහෙනම් එකක්වත් නැහැ නේ මෙතන බිඳුවයි මෙතන එකක් තියෙනවා දෙන්න එකතු කරොත් එකයි මේ දෙන්න එකතු කරොත් එකයි මේ දෙන්න එකතු කරොත් එකයි දෙක ලියන්නේ නැහැ A.B අපි දන්නවා ගුණිතය n නේ මේ දෙන්නේ n නේද ගුණිතය කියලා කියන්නේ දෙක ආදාන සියල්ලම එක වෙන්න ඕනේ ගුණිතය නම් ආදාන සියල්ලම එක වෙන්න ඕනේ එහෙනම් මෙතන බිඳුවයි එකයි ඒත් බිඳුවයි එකයි බිඳුවයි ඒත් බිඳුවයි එකයි දැන් ඒකේ නතාර්ථය එහෙම ගන්න පුළුවන් නේ බිඳුව නම් එකයි බිඳුවේ නතාර්ථය එකයි බිඳුවේ නතාර්ථය එකයි කේ නතාර්ථය බිඳුවයි දැන් කවුරුද එකතු කරන්නේ මේකේ A ධන B කවුද මෙයාවයි එකතු කරද්දි එකතු කරනවා නම් එකක්වත් කවුද බිඳුවයි එකක්වත් ඉන්නවා දැම්ම එකක්වත් ඉන්නේ අනිත් එක්කන හිතන්නේ නැහැ මේ මෙතන එක දින ඉන්න අනිත් පැත්ත බලන්නේ නැහැ එකක්වත් අනිත් පැත්ත බලන්න එපා උත්තරේ කියව ගොඩයි අදහසක් ගත්තද ඊළඟට යන්නද මොකද සිද්ධාන්ත ටික ඉවර කරන්න අපේ දවසම ගියායි මේකේ පේලි 8ක් එනවා පේලි 8ක් ලියන්නේ කොහොමද අපි පේලි 8 ලියන්නේ ඔයාලා අරගේ බිඳුවයි දැන් පේලි 4ක් තිබ්බොත් බිඳුවයි 1 එකනේ දාන්නේ දෙකෙන් පේලි 8ක් තිබ්බොත් 1 2 3 4යි 1 2 3 4යි 4 දාන්න බිඳුව 4යි 1 4යි 8ක් තිබ්බ 16ක් තියෙනවා ඉන්නේ නෑ ඔයාලා 16ක් තියෙනවා සංඛ්‍යා පද්ධතිය වල ලියන්න නේ මේ ඔක්කොම එකට සම්බන්ධයි සංඛ්‍යා පද්ධතිය වල ලියන රටාවයි මේ බලන්නකො මම නිකන් කියන්නම් දැන් ඔයාලා මෙතන ලිව් එක මේ තියෙන A වල බිඳුවයි B වල බිඳුවයි 1යි දෙවෙනි තුන්වෙනි පේලි 1යි බිඳුවයි මේක 1යි නේ ඔය සංඛ්‍යා ටික මොනවද ඔය තියෙන්නේ බිඳුව කියන්නේ දීමේ සංඛ්‍යා වල බිඳුව කියන ඉලක්කම බිඳුවයි 1 කියන්නේ දීමේ සංඛ්‍යා වලින් 1 කියන ඉලක්කම එකයි බිඳුව කියන්නේ දීමේ සංඛ්‍යා වලින් 2 කියන ඉලක්කම එකයි 1 කියන්නේ දීමේ සංඛ්‍යා වලින් 3 කියන ඉලක්කම ඔය ඉලක්කන් ටික කියන්නේ රටාව විදිහට ඊළඟට දාන්න මොකද්ද B බිඳු 2යි 1යි බිඳු 2යි 1යි C බිඳුවයි 1යි බිඳුවයි 1යි ඔන්න ඒක ලිව්වා දැන් A බා ඒව නැති කරන්න A කියනවා බිඳුවයි කියලා A බිඳුවයි කියනවා එහෙනම් A බා 1යි කියනවා A බිඳුවයි කියනවා A බා 1යි කියනවා ප්‍රතිවිරුද්ධ දහසනේ A බිඳුවයි කියනවා A බා 1යි කියනවා A බිඳුවයි කියනවා A බා 1යි කියනවා A 1යි කියද්දි A බා බිඳුවයි 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 හානම් බෑ කියනවා බෑනම් හා කියනවා හානම් බෑ කියනවා බෑනම් හා කියනවා B බිඳුවයි කියනවා එහෙනම් B බා 1යි කියනවා B 1යි කියනවා B බා බිඳුවයි කියනවා B බිඳුවයි කියනවා එහෙනම් 1යි කියන්නේ මෙයා 1යි කිව්වොත් මෙයා බිඳුවයි කියන නැතාර්ථය හානම් බෑ කියනවා බෑනම් හා කියනවා ඒ දන B බා දැන් කවුරුද එකතු කරන්නේ A සහ A ප්‍රකාශනයයි B බා කියන එකයි එකතු කරන්න ඕනේ මේ දෙන්න එකතු කරන්න ඕනේ එකතු කරන්නනේ තියෙන්නේ එකතු කරනවා නම් එකක්වත්
එකතු කරන්න තියෙන්නේ මේ එකක්වත් තියෙනවද කියලා බලන්න. එච්චරයි. එකක්වත් තියෙනවද කියලා බලන්න. බලන්න මේ මෙතන බිඳුව තියෙන ඉඳලා එතන නෑනේ. එහෙනම් මේක බලනවා. අන්න එකක් තියෙනවා. එකක්වත් තියෙනවා. මෙතන බිඳුව තියෙනවා. මෙතන එකක් තියෙනවා. එකක්වත් තියෙනවා. මෙතන බිඳුව තියෙනවා. මෙතන බිඳුව තියෙනවා. එකක්වත් නැහැ. එකක්වත් නැහැ. එන එකක්වත් නැත්නම් බිඳුවයි. මෙතන බිඳුව තියෙනවා. මෙතන බිඳුව තියෙනවා. එකක්වත් නැහැ බිඳුවයි. මේ මෙතන එක තියෙනවා. අනිත් පැත්ත බලන්න එපා හින්දා. එකක්වත් තියෙනවනේ. එකක්වත් තියෙනවා නම් එකයි. මෙතනත් තියෙනවා. එකක්වත් තියෙනවා නම් එකයි. මෙතනත් එකක්වත් තියෙනවා. එහෙනම් එකයි. එකක්වත් තියෙනවා. එකක්වත් තියෙන නිසා එකයි. දැන් A බා BC මේ තියෙන ගුණ කරන්නේ තිත තියෙන්නේ මෙතන. අපි ගානේ මේක තියෙනවා නම් තිත තියෙන්නේ. තිත නම් මොකද්ද මේ AND ගේට් එකනේ තිත කියලා කියන්නේ. AND ගේට් එක තමයි තිත නම් එන්නේ. එහෙනම් AND ගේට් එක තියෙනවා නම් මතක තියාගන්න ආදාන සියල්ලම එක වෙන්න ඕනේ. එක ගන්න එක වෙන්න නම් ආදාන සියල්ලම එක විය යුතුයි. ආදාන සියල්ලම එක විය යුතුයි. ආදාන සියල්ලම එක වෙන්න ඕනේ. බලන්න මොනවද ප්‍රකාශන ටික කියලා තියෙන්නේ. ඒ බාව ඕනේ. ඒ බාව කොහෙද තියෙන්නේ? මෙන්න තියෙනවා ඒ බාව. මම මේ හයිලයිට් කරනවා ඔයාලට පේන්න. ඔයාලා ඉතින් හයිලයිට් කරන්න ඕනේ නෑ. B ඕනේ. B ඕනේ. C ඕනේ. මේ තුන් දෙනානේ. දැන් බලන්න මොකද්ද? A.B.C නේ ගුණිතේනේ. එක ගුණ කරලා දාන්නත් පුළුවන් මෙන්නනේ. බිංදුවරක් 1 බිංදුවරක් බිංදුවරක් 1 එකයි බිංදුවයි. එකයි නෙවෙයි බිංදුවයි. එහෙම දාන්නත් පුළුවන්. නැත්නම් අර ක්‍රමේ බලන්න. ගුණිතේනේ. ගුණිතේ නම් සියල්ලම එක වෙන්න ඕනේ. සියල්ලම එකද? මෙතන පටන් ගත්ත ගමන් බිංදුව. එහෙනම් බිංදුව එනවනම් සියල්ලම එක වෙන්නේ නැහැනේ කොහොමද? එහෙනම් අනිත්‍යව බලන්න එපා බිංදුව දාන්න. පටන් ගත්ත ගමන් එක තියෙනවා නම් දෙවෙනි එක කරලා බලන්න. එතන බිංදුව තියෙනවා වැඩක් නැහැ. අනිත්‍යව බලලා. සියල්ලම එක වෙන එකක් නැති හොයන්න. මෙතනත් එක තියෙනවා මෙතනත් එක තියෙනවා මෙතනත් එක තියෙනවා සියල්ලම එකයි. එහෙනම් එකයි. ಗುಣ කරලා දාන්නත් පුළුවන් ඈ. පටන් ගත්ත ගමන් බිංදුව තියෙනවා වැඩක් නැහැ අනිත්‍යව බලලා. පටන් ගත්ත ගමන් බිංදුව තියෙනවා අනිත්‍යව බලන්න එපා සියල්ලම එක වෙන්නේ නැහැ ඔගේ. පටන් ගද්දි එක තියෙනවා. හැබැයි මෙතන බිංදුව තියෙනවා. එහෙනම් සියල්ලම එක වෙන්නේ නැහැ. පටන් ගත්ත ගමන් එක තියෙනවා ඊට පස්සෙත් එක තියෙනවා. හැබැයි මෙතන බිංදුව තියෙනවා. සියල්ලම එක වෙන්නේ නැහැ. ಗುಣ කරලා දාන්න පුළුවන් ඔක ඈ. මේක තේරුම් නැද්ද? ඊළඟට මේක එකතු කරන්න දෙන්නේ කවුරුද? මෙයා සහ මෙයා එකතු කරන්න දෙන්නේ. එකතුව කරනවා නම් එකක්වත්. එකතු කරනවා නම් එකක්වත්. දැන් එකක්වත් කියන સિદ્ધාන්තය උඩට ගත්ත ගමන් මෙතන එක තියෙනවා එහෙනම් එකක්වත් තියෙනවා. එකක්වත් තියෙනවා එකක්වත් තියෙනවා. බිංදුව ආපු ගමන් බිංදුවයි. ඇයි මෙතනත් නැහැ. මෙතන බිංදුව තියෙනවා හැබැයි මෙතන එක තියෙනවා එහෙනම් එකක්වත් තියෙනවා. මෙතන එක තියෙන නිසා අනිත් එක්කන බලන්න එකක්වත් තියෙනවා. මෙතන එක තියෙන නිසා අනිත් එක්කන බලන්න එකක්වත් තියෙනවා. මෙතන එක තියෙන නිසා අනිත් එක්කන බලන්න එකක්වත් තියෙනවා. මෙතන එක තියෙන නිසා අනිත් එක්කන බලන්න එකක්වත් තියෙනවා. ඔන්න පැහැදිලිද වැඩේ? තාර්කික ద్వාර ටිකේ સિદ્ધාන්ත ටික සාකච්ඡා කරා.